හොඳයි දරුවනේ අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද දෙකකින්ම රක්ෂණය කියන 8 වන පාඩම් ඒකකයට අදාළව 2000 වර්ෂයේ සිට 2014 දක්වා යොමු වෙච්ච ව්‍යුහගත අභ්‍යාස සාකච්ඡා කරා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී අපේක්ෂිත පිළිතුරුවල ස්වභාවය සහ ධාරිතාවය ගැන අවධානය යොමු කරමින් සහ ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳ අවබෝධය ලබා දෙමින් අපි අද පාඩම් පරිච්ඡේදයෙන් 2015 වර්ෂයේ සිට ඉදිරියට ආපු විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම 2015 විභාග වර්ෂයේදී යොමු වෙච්ච 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 ආ කොටස. අයන්න වෙන ප්‍රශ්නයක් ඇහුවේ ආ කොටස. වෘත්තියෙන් වාදකයෙකු මෙන්ම ගායකයෙකුද වන චන්ද්‍රසිරි බොහෝ විට දේශීය සංගීත සම්දර්ශන වලට තම මෝටර රථයෙන් ගමන් කරනවා. පැහැදිලිනේ? වෘත්තියෙන් මෙයා වාදකයෙක්, ඒ වගේම ගායකයෙක්. දේශීය සංගීත සම්දර්ශන වලට එයාගේම වාහනෙන් ගමන් කරනවා. එසේ ඔහු විදේශ සංගීත සම්දර්ශන වලටද සහභාගී වෙනවා. චන්ද්‍රසිරිට මුහුණ පෑමට සිදු විය හැකි අවදානම් 4ක් නම් කර එම අවදානම් වෙනුවෙන් ඔහුට ලබාගත හැකි රක්ෂණ ඔප්පු මොනවාදයි සඳහන් කරන්න. පැහැදිලිනේ? මෙයා එතකොට අපේ රට තුල තියෙන මියුසිකල් ෂෝස් වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම ඕවර්සීස් මියුසිකල් ෂෝස් වලට සම්බන්ධ වෙනවා. එයාගේම වාහනෙන් ගමන් කරනවා. ඒතර එයා වෘත්තියෙන් ගායකයෙක්, ඒ වගේම වාදකයෙක්. එනම් වාදකයෙක් වශයෙන් එයා වාදනයට අවශ්‍ය උපකරණත් අනිවාර්යයෙන්ම අරගෙන යනවා ඇති. එහෙම අවධානය යොමු කරොත් මෙයාට මුහුණ දෙන්න සිදු වන අවදානම් 4කුයි. ඒ අවදානම් තුනී කරගන්න, කියන අවදානම් අලාභයක් වුණොත් තුනී කරගන්න ලබාගත හැකි රක්ෂණ උපවර්ග 4කුයි තමයි අහන්නේ. එතකොට අපි මේක දෙපැත්තට මේ වගේ ලිව්වොත් පැහැදිලිනේ. මේ පැත්තේ අවදානම, අනිත් පැත්තට ලබා ගන්න පුළුවන් උප වර්ගය. පළවෙනි එක තමයි ජීවිතයට හානි සිදුවීම. දැන් මෙයා ඉතින් නිතර සංචරණය කරනවානේ. රට තුලත් රටින් බාහිරවත්. අනික තමන්ගේම වාහනෙන් එයා ගමන් කරනවා කියලා කියනවා. බොහෝ වෙලාවට එයාම තමයි රීදුරුගේ රාජකාරිය කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මෝටර තනතුරු මගින් හානි වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ට හදිසි රෝගාබාධ ඇති වෙලා ජීවිතාක්ෂරපත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිත අවදානම් තියෙනවා. ඒ සදා ලබා ගන්න පුළුවන් රක්ෂණය මොකද්ද? පොදුවේ ජීවිත රක්ෂණය. ඒකක්. දෙවෙනි එක තමයි මෝටර රථ අනතුරු සිදුවීම. වෙනම ගන්න පුළුවන්. ඒ කියන්නේ මෝටර රථ අනතුරු සිදු වෙලා මෝටර වාහනයට, තමන්ට, ඒ වගේම තෙවන පක්ෂයට හානි වෙන්න පුළුවන්. ඒ සඳහා වන්දි ලබා ගන්න ගත හැකි රක්ෂණය අපි ගන්න පුළුවන්. තෙවන පක්ෂ රක්ෂණ උප්පුව ලිව්වත් කමක් නැහැ. නමුත් වඩා හොඳයි. මොකද තෙවන පක්ෂ විතරන්නේ මෝටර රථයටත් අනතුරු වෙනවනේ. ඒ දෙක තුනම ගැන හිතුවොත් එහෙම මෝටර රථ රක්ෂණය ගන්න, ඒ කියන්නේ සම්පූර්ණ වගකීම් සහිත මෝටර රථ රක්ෂණය කියන අර්ථයෙන් ලිව්වත් කමක් නැහැ. පොදුවේ මෝටර රක්ෂණය කියලා ලිව්වත් කමක් නැහැ. ඒකෙත් ඕනනම් විස්තීර්ණ රක්ෂණය ලියන්න පුළුවන්. මොකද විස්තීර්ණ රක්ෂණයේදී ගොඩාක් අතිරේකාවරණ ඇතුළත් වෙනවා. එතකොට තුන්වන පක්ෂයට වන්දි ගෙවනවා, මෝටර රථයට වෙච්ච හානි වලට වන්දි ගෙවනවා, මෝටර රථේ ගමන් කරන මේ චන්සිරිට ඔය මෙතන යාගේ සහායකයෝ ඒගොල්ලන්ටත් වන්දි ගන්න පුළුවන් නිසා වඩාත් හොඳයි විස්තීර්ණ රක්ෂණය ලියනවා නම්. පොදුවේ මෝටර රථ රක්ෂණය ලියුවොත් ඇති. පැහැදිලිනේ? තුන්වෙනි එක තමයි සංගීත භාණ්ඩ අනතුරට ලක්වීමේ අවදානමක් තියෙනවා. යාගේ වාදකයෙක්නේ. එහෙනම් වාදනයට අවශ්‍ය සමහරට ගිටාරය වෙන්න පුළුවන්, ඕගනය වෙන්න පුළුවන්. ඒ වගේ සංගීත උපකරණය අරගෙන යනවා. ඒවට අතරමඟදී හානි වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ සඳහා ලබා ගන්න එක මොකද්ද? මාර්ගස්ථ භාණ්ඩ රක්ෂණය. ඒ ප්‍රවාහනය කරද්දී සංගීත සම්දර්ශන වලට උපකරණ රැගෙන යද්දී හෝ ආපසු රැගෙන එද්දී හානි වුණොත් වන්දි ගන්න පුළුවන් වෙන්නේ තමයි මාර්ගස්ථ භාණ්ඩ රක්ෂණය ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ගාස්තු නොලැබී යාමේ අවදානම. ගාස්තු නොලැබී යාමේ අවදානම. ඕක ගොඩක් වෙලාට වෙනවානේ. සමහර සංගීත සම්දර්ශන සංවිධානය කරන සංවිධායකවරු එක්කෝ තමන්ගේ ප්‍රවේශපත් අලෙවිය සාර්ථකව කරගන්න බැරි වෙලා මූල්‍ය දුෂ්කරතා තියෙන නිසාවන්කෝ මේගොල්ලන්ට කරන පොරොන්දු වෙච්ච ගෙවීම කරන්නේ නැහැ.
එක්කෝ අර්ධයක් තමයි ගෙවන්නේ. එහෙම නැත්නම් ප්‍රවේශපත් ආදායම ඉතාම ඉහළයි. වංචනික චේතනාවෙන්ම ගාස්තු ගෙවීම මගහරින්න පුළුවන් හිතාමතාම. ඔය ක්‍රම දෙකෙන් ඕනම එකකදී මෙයාට මූල්‍යමය ලාභයක් වෙනවනේ. එහෙනම් ගාස්තු නොලැබී යාමේ අවදානමක් තියෙනවා. ඒකට ලබා ගන්න පුළුවන් රක්ෂණය තමයි ෆයිනෑන්ස් ඉන්ෂුරන්ස් එක. මූල්‍ය රක්ෂණය. මූල්‍ය රක්ෂණයක් ගත්තොත් Tamanට ගාස්තු නොලැබුණා කියලා රක්ෂකයට ඔප්පු කිරීම මත රක්ෂකයාගෙන් වන්දි ගන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට කටහඬ වෙනස් වීමේ අවදානම. දැන් මෙයා වාදකයට අමතරව ගායකයෙක්නේ. ඒතර මෙයාගේ කටහඬ කිසියම් රෝගී තත්වයක් නිසා වෙනස් වුණොත් මෙයාට සින්දු කියන්න පුළුවන්, ගායනා කරන්න බැරි වෙන්න පුළුවන්. සින්දු කියනව ගායන දෙකක්නේ. එහෙනම් ඒ කියන්නේ නියම ශෛලීන් ගායනා කරන්න බැරි වුණොත් මෙයාට සංගීත සංදර්ශන වලින් ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. මෙයාගේ වෘත්තිමය ජීවිතේ කඩාගෙන වැටෙනවා. ඒ නිසා ඒ කටහඬ වෙනස් වීමෙන්, කටහඬ අහිමි වීමෙන් තමන්ගේ වෘත්තිමය ජීවිතේ කඩා වැටිලා වෘත්තිමය ආදායම් අහිමි වීම වෙනුවෙන් මෙයාට රක්ෂණයක් ලබා ගන්න පුළුවන්. ඒ මොකද්ද? කටහඬ රක්ෂණය. ලංකාවේ ක්‍රියාත්මකයි. කටහඬ රක්ෂණ ඔප්පුවක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව වාදනයට භාවිතා කරන ශරීරාංග අනතුරු ලක්වීම. අපි හිතමු මෙයා ගිටාරිස්ට් කෙනෙක් කියලා ගිටාර් එක වාදනය කරනවා කියලා. එහෙනම් අනිවාර්යයෙන් මෙයාගේ ඇඟිලි 100%ක්ම ප්‍රකෘතිමත්ව තියෙන්න ඕනේ ගිටාරේ වාදනය කරන්න. ස්නායු රෝගී තත්ත්වයක් මත ඇඟිලි නිසි ආකාරයෙන් වැඩ කරේ නැත්නම් එයාට ගිටාරේ වාදනය කරන්න බැරි වෙනවා. එයත් හේතු වෙනවා තමන්ගේ වෘත්තිමය ජීවිතේ කඩාගෙන වැටෙන්න. ඒ නිසාම තමන්ට වෘත්ති ආදායම් අහිමි වෙන්න පුළුවන්. ඒ සඳහා එයාට ලබා ගන්න පුළුවන් ඒ සඳහා සහනයක් ලබා ගන්න. ඒකින් වන පාඩුව අඩු කරගන්න, තුනී කරගන්න, නැති කරගන්න නෙවෙයි. තුනී කරගන්න ශරීරාංග රක්ෂණයක් ගන්න පුළුවන්. ශරීරාංග රක්ෂණයේදී නම් කළ ශරීර අංගයට හෝ අංගවලට හානි වුණොත් වන්දි ලබා ගන්න පුළුවන්. ඊළඟට ගුවන් අනතුරු. දැන් චන්ද්‍රසිරි විදේශ සංගීත සඳහාවලට සම්බන්ධ වෙනවා කියලා ගැටලුව කියනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ගුවනින් තමයි ගමන් කරන්න වෙන්නේ. එහෙනම් ගුවන් අනතුරු වලටත් මුහුණ දෙන්න පුළුවන්. ඒ ගුවන් අනතුරු මගින් ජීවිත හානියක් හෝ නැත්නම් ශාරීරික තුවාලයක් හෝ වෙන යම් ශාරීරික ආබාධයක් ඇති වුණොත් වන්දි ගන්න පුළුවන් වෙන්න එයාට ගන්න පුළුවන් විදේශ ගමන් රක්ෂණය. විදේශ ගමන් රක්ෂණ ඔප්පුව යටතේ ප්‍රතිලාභ ලබන්න පුළුවන්. ඔය වගේ අවදානම් අපි 7ක්ම කිව්වට විභාගයට ඇහුවේ කීයද? 4යි. එතකොට අවදානම් 4ට ලකුණු එකක් දීලා තියෙනවා. අවදානම් 4ටම ලකුණු භාගයේ බැගින් ලකුණු එකක් දීලා තියෙනවා. අවදානම් 3ක් හෝ 2ක් නම් ලකුණු භාගයයි. අවදානම් 3ක් හෝ 2ක් ලියුවොත් ලකුණු භාගයයි. එහෙනම් අවදානම් 1ක් ලියුවොත් ලකුණු නැහැ. ඔබ නිවැරදි උත්තර 1ක් ලියුවට ලකුණු නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට ඊට අදාළ ඔප්පු 4ටත් ලකුණු 1යි භාගයේ බැගින්. ඒකෙත් ඔප්පු 3ක් හෝ 2ක් නම් ලකුණු භාගයයි. ඔප්පු 1ක් ලියුවොත් ඒ කියන්නේ එක අවදානමක් හරියට ලියනවා, ඊට අවදානම ඔප්පුව ලියනවා. ඔබ තර්ක කරනවා මට ලකුණු 1ක් ලැබිය යුතුයි, භාගයක් ලැබිය යුතු නැහැ, ලකුණු ලබා දෙන්නේ නැහැ. මේ වගේ රටාවකදී ලකුණු ලබා දෙන්නේ නැහැ. ඒ ගැනත් අනිවාර්යයෙන්ම සිහිය තබා ගන්නට ඕනේ. පැහැදිලියිනේ? ඊළඟ ප්‍රශ්නේ බලමු. 2016 වර්ෂයේදී යොමු වෙච්ච විභාග ප්‍රශ්නයක්. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 ආයන්න. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 ආ කොටසින් අහපු ප්‍රශ්නයක්. රක්ෂණයෙන් ව්‍යාපාර සංවිධානවලට ලැබෙන වාසි දෙකක් විස්තර කරන්න. රක්ෂණයෙන් ව්‍යාපාර සංවිධානවලට ලැබෙන වාසි දෙකක් විස්තර කරන්න. පැහැදිලිව මේකේ විස්තරයක් කරන්න ඕනම. දෙකක් විස්තර කරන්න ඕන. ඒ කියන්නේ ඉතා කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. දැන් මේ තියෙන්නේ පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී පිළිතුරු පත්‍ර සමීක්ෂකයන්ගේ පහසුව සඳහා ලබා දීපු ආදර්ශ මඟ පෙන්වන පිළිතුරු වල සාරාංශයක් පමණයි. ඒතර මේකේ තියෙන්නේ කරුණු විතරයි. පැහැදිලි කිරීම කෙරෙන්න ඕන විස්තර. මොකද විස්තර කරන්න කියන්නේ පැහැදිලි කිරීමක් අවශ්‍යයි කෙටිය. තේරුණාද? ඒතර මේක පැහැදිලි කිරීමට ලකුණු 1 ගානේ පැහැදිලි කිරීම 2කට ලකුණු දීලා තියෙන්නේ. එහෙනම් පැහැදිලි කිරීම දැන් මේකේ print කරලා නැහැ, මුද්‍රණය කරලා නැහැ. නමුත් පිළිතුරු පත්‍ර සමීක්ෂණයට පෙර පවත්වන పూర్ව උපදේශක සම්මන්ත්‍රණයේදී ප්‍රධාන පාලක පරීක්ෂකවරයා නැත්නම් කන්ට්‍රෝලින් චීෆ් වාචික උපදෙස් අපේනවා
පැහැදිලි කරලා නැත්නම් කරුණු විතරක් නම් ලකුණු එකක් දෙන්න කියලා. ඒ නිසා ඔබ හිතන්නේ නැති පැතිවලින් ඔබ නොහිතන විදියට ලකුණු එක එක භාගේ අඩු වෙලා ලකුණු 5ක් 6ක් සමහරට 10ක් විතර අහිමි කරගන්න. ඔබට ලකුණු 90ක් ගන්න පුළුවන් එක ඔබ 80යි ගන්න. ඒ සාමාර්ථයක් තියෙන එක හරි. නමුත් ඔබට ඊට වඩා ඉහළ ලකුණු අරගෙන ඉසෙඩ් ස්කෝර් එකේ අගේ ඊටාම තරංකාරී ලෙස ඉහළ දාගන්න පුළුවන් අවස්ථාව මගහරගත්තා වෙනවා මේ වගේ අවධානය යොමු කරේ නැත්තම්. තේරුණාද? පළවෙනි එක තමයි ව්‍යාපාර අවදානම් ආවරණය කරන නිසා ව්‍යාපාරවල ආයෝජනයට යොමු වීම. දැන් රක්ෂණයෙන් ව්‍යාපාරිකයන්ගේ අවදානම් කවර් කරනවා ආවරණය කරනවා. ඒ නිසා ව්‍යාපාරවල ආයෝජනයට යොමු වෙනවා. දැන් මෙහෙම ලියලා මෙහෙම මේ වගේ පිළිතුරක් ලියලා තිබුණා නම් මම උත්තරපත්‍ර සමීක්ෂණයේ නියලුණු කාලේ නම් මම නම් ලකුණු දෙනවා. මම දැන් පේප් මාකින් යන්නේ නැතිව නිර්භයව කියනවා. ඒ දවස්වල කියන්න බෑ මටත්. මම නම් ලකුණු දුන්නා. මං වගේ සමහර ගුරුවරු දෙයි. ගොඩක් අය දෙන්නේ නැහැ. මොකද විස්තර කිරීම නැත්නම් පැහැදිලි කිරීම අපේක්ෂා කරනවා. මොකද අපි ලකුණු දුන්නා වුණත් හැම දවසකම රැන්ඩම්ලි අහඹු ලෙස අපේ පැනල් හෙඩ් කෙනෙක් ඉන්නවනේ දරුවනේ. බොහෝලට විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්වරියක් තමයි පැනල් හෙඩ් වෙන්නේ. එයා අහඹු ලෙස සෑම ගුරුවරයෙක්ගේම අඩුම ගාන එක උත්තර පත්‍රයක් හරි අරන් බලනවා. අපි ලකුණු කළාට පස්සේ. ඒතර අපි දැන් මම මේකට ලකුණු සම්පූර්ණ ලකුණු දීලා තිබුණොත් ඒගොල්ලෝ අහනවා ඇයි ලකුණු දුන්නේ මේක පැහැදිලි කරලා නැහනේ. තේරෙනවද? ඉතින් මට ඒකට විවිධ හේතු කියන්න වෙනවා. ඉතින් ඕක දිගින් දිගටම දවස් දෙක තුනක් එක දිගට වුණොත් එහෙම මගේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ තනතුරෙන් පහ කරන්නත් ඒක හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒ අවදානම බාර අරන් තමයි මම ළමයිගේ පැත්තෙන් සානුකම්පිත උත්තර දෙන්නේ. ගොඩක් අය අවදානම ගන්න යන්නේ නැහැ. ලකුණු දෙන්න භාගයයි. ඒ නිසා ඒක නිතරම අර ප්‍රූඩන්සි කන්සෙප්ට් එක ගිනුම් කරන්නේ විචක්ෂණ සංකල්පය අනුව නිතරම තමන්ගේ අවාසිය ගැන හිතන්න. අවාසිය මගහරවා ගන්න පිළිතුරු ලිවිය යුතුයි කියලා. මතේ ඉඳගෙන පිළිතුරු ලියන්න. දැන් මේක ලියන්න පුළුවන්. ව්‍යාපාර අවදානම් සත්‍යලාභ බවට පත් වුනොත් ව්‍යාපාර කටයුතු ඉන්පස්සේ අඩපණ වෙන්න පුළුවන්. නමුත් වන්දි ලබා ගැනීම තුළින් නැවත ව්‍යාපාර යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඒ නිසා නැවතත් එවැනි තත්ත්වයන් හමුවේ එවැනි ප්‍රවණතාවයක් හමුවේ ව්‍යාපාරිකෝ ව්‍යාපාර වෙත ආයෝජනයට පෙළඹෙනවා කියන අදහස ඉතාම කෙටියෙන් ඒ කියන්නේ එක පේලියකින් පේලිය කහමාරකින් වගේ පැහැදිලි කරන්න ඕනේ. දෙවෙනි එක තමයි ජාත්‍යන්තර වෙළඳාම වර්ධනයට හේතුවක් වීම. රක්ෂණයෙන් ව්‍යාපාර සංවිධාන ලබන එක වාසියක් තමයි අන්තර්ජාතික වෙළඳාම වර්ධනය කරගන්න හේතුවක් වෙනවා. ඒ මොකද භාණ්ඩ අපනයනය කිරීම තුළින් විදේශ ගැනුම්කරුවෝ මුදල් නොගෙවා මගහරින්න පුළුවන්. නැත්නම් විදේශ ගැනුම්කරු බොල්ණය තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒකම හේතු වෙන්න පුළුවන් ව්‍යාපාරයේ බුණවත් වෙන්න. ඊට අමතරව අපනයනය කරන හෙවත් නැව්ගත හෝ ගුවන්ගත කරන භාණ්ඩ නැවට හෝ ගුවන් යානයට පැටවීමේදී ගොඩබෑමේදී හානි වෙන්න පුළුවන්. නැවේදී ප්‍රවාහනය කිරිද්දී භාණ්ඩ වලට හානි වෙන්න පුළුවන්. ස්වභාවික හේතු නිසා. සී බ්‍රීස් එක මුහුදු හෝබාව වෙදිලා යකඩ භාණ්ඩ වගේ නම් මල බඳින්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා ඒකේ අගේ අඩු වෙන්න පුළුවන්. සමහරට බින්දින සුළු භාණ්ඩ සමහරට ඒ භාණ්ඩ කට්ටලයම නැත්නම් භාණ්ඩ බොක්ස් පෙට්ටිය එක නම් තියෙන පෙට්ටිය පෙරලීමෙන් කැඩලා බිඳලා යන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඒවට ආරක්ෂණාවට සලසනවා. ඒ නිසා ඒගොල්ලන්ට විදේශ ගැනුම්කරු මුදල් නොගෙව්වොත් රක්ෂකයා වන්දි ගෙවනවා. භාණ්ඩ ප්‍රවාහනයේදී හානි වුණොත් වන්දි ගෙවනවා. ඒ තුලින් නැවත නැවතත් අපනයන වෙළඳාමනේ යුක්ත වෙන්න වැඩියෙන් අපනයනය සඳහා පෙළඹවීමක් ඇති කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපනයන වෙළඳාම වර්ධනය කරන්න පුළුවන්කම වෙනවා කියන එක ඉතාම කෙටියෙන් පැහැදිලි කරන්න ඕනේ. තුන්වෙනි එක තමයි සේව්‍ය වගකීම් රක්ෂණය විසින් සේවකයින්ට සිදුවන හානි ආවරණය කරගත හැකි වීම. දැන් තමන් යටතේ වැඩ කරන සේවකයින්ට රාජකාරී වේලාවේදී සේවය කරන අතරතුර විවිධ අනතුරු මගින් ජීවිත හානි වෙන්න පුළුවන් උපරිම. ශාරීරික තුවාල වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඇතැම් විට ශරීර අංග අහිමි වෙන්න පුළුවන්. ඇඟිල්ලක් අහිමි වෙන්න පුළුවන්. ඇසක් අහිමි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක අනිවාර්යයෙන්ම සේවා යෝජකයාට සිදු වෙනවා වන්දි ගෙවන්න. එහෙනම් මේ වගේ අවස්ථාවක සේවා යෝජකයාට තමන්ගේ පෞද්ගලික ධනෙන් වන්දි ගෙවන්න සිදු වුණොත් ඒම හේතුවක් වෙන්න පුළුවන්. විශාල මූල්‍ය අර්බුදයක් ඇති වෙලා ව්‍යාපාර කටයුතු අඩපණ වෙන්න. නමුත් රක්ෂකයා වන්දි ගෙවන නිසා ඒ වන්දි තුලින්
ඒ තමන්ගේ සේවකයන්ගේ අනතුරු වලට වන්දි ගෙවන්න හැකි වීමෙන් තමන්ගේ ව්‍යාපාර කටයුතු වල අඛණ්ඩ පැවැත්මට හානියක් නොවි ව්‍යාපාර කටයුතු කරගෙන යාමේ අවස්ථාව ලැබෙනවා කියන අදහස ඉතාම කෙටියෙන් ලස්සන ලියන්නට ඕන. ඊළඟට නිෂ්පාදිත වගකීම් රක්ෂණය මගින් පාරිභෝගිකයන්ට සිදුවිය හැකි හානි ආවරණය කරගත හැකි වීම. තමන්ගේ නැත්නම් ව්‍යාපාරිකයාගේ නිෂ්පාදිත පාවිච්චි කරලා පාරිභෝගිකයට හානි වෙනවා නම් අනිවාර්යයෙන් මේ සඳහා වන්දි ගෙවන්න වෙනවා. තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරික ධනය සඳහා කැපකිරීම ව්‍යාපාරයේ මූල්‍ය දුෂ්කරතා හටගෙන ව්‍යාපාර කටයුතු ඇනහිටින්න ඍජු හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා නිෂ්පාදිත වගකීම් රක්ෂණ ඔප්පුවක් ගත්තොත් රක්ෂකයාගෙන් වන්දි අරගෙන පාරිභෝගිකයාට ඒ වෙච්ච හානිය තුනී කරන්න වන්දි ලබා දෙන්න පුළුවන්. ව්‍යාපාරයේ පැවැත්මට බාධාවක් නැහැ. අන්න ඒ අදහස ඉතාම කෙටියෙන් විස්තර කිරීමක් කරොත් තමයි සම්පූර්ණ ලකුණු දෙකක් ලැබෙන්නේ. පැහැදිලිනේ? රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2017 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් විමුක්ත ප්‍රශ්නය 4 වෙනි ප්‍රශ්නේ රෝමි ඉලක්කම් 1 අයන්න. 4 වෙනි ප්‍රශ්නේ රෝමි ඉලක්කම් 1 අයන්න. පියසිරි විසින් දරුකමට හදාගනු ලැබූ වසන්ත වෙනුවෙන් ජීවිත රක්ෂණ ඔප්පුවක් ලබාගෙන තිබුණා. පියසිරිට දරුවෝ නැතුව ඇති යා දරුකමට වසන්ත කියලා දරුවෙක්ව හදා වඩා ගත්තා. එහෙත් ළමා කාලයේ සිට පැවති රෝගයකින් වයස අවුරුදු 26 දී මිය ගියා. කවුද කියලා කියන්නේ නැහැ නේ. පියසිරිද? කවුද? බොහෝලට වසන්ත ගැන තමයි මේ කියන්නේ නේ. පැහැදිලිව කියලා නැහැ ඒක. 26 දී මිය ගියා. පියසිරි විසින් වසන්තගේ ජීවිත රක්ෂණ ඔප්පුවට වන්දි ලබා ගැනීමට යාමේදී ඇතිවිය හැකි ගැටලු දෙකක් රක්ෂණ මූලධර්ම පදනම් කරගෙන අන්න රක්ෂණ මූලධර්ම පදනම් කරගෙන කියද්දී මූලධර්මය හයිලයිට් කරන්න අපේ උත්තර තුල පදනම් කරගෙන කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට මේකෙන් එකක් තමයි රක්ෂණ මූලධර්ම පිළිබඳව යොමු කරනවා. දෙවෙනි එක තමයි කෙටියෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරනවා. ප්‍රශ්න කොටස් දෙකක්. එතකොට පියසිරි දරුකමට හදාගත්ත වසන්තව. හරිද? එයාට ජීවිත රක්ෂණ ආවරණයක් ගත්තා. ඒතකොට ළමා කාලයේ සිට රෝගී තත්ත්වයක් තිබුණා. අපි දන්නේ මොකක්ද කියලා අපි තුමා දුබ රෝගය කියලා. මේ කියන විදිහට දීර්ඝ කාලින රෝගයක් නේ. ඒකෙන් අවුරුදු 29 දී මිය ගියා. මිය ගියා කියන එක පැහැදිලි නැතුණත් අපි උපකල්පනය කරපුවා වසන්ත තමයි මියන්නේ නැත්තේ. පියසිරි විසින් වසන්තගේ ජීවිත රක්ෂණ ඔප්පුවට වන්දි ලබා ගන්න යනවා. පුළුවන් නේ. වන්දි ලබා ගන්න යනවා. යාමේදී ඇතිවිය හැකි ගැටලු දෙකක්. රක්ෂණ මූලධර්ම පදනම් කරගෙන කෙටින් පැහැදිලි කරන්න කියලා කියනවා. එකක් තමයි රක්ෂ හිමිකම සම්බන්ධ මූලධර්මය. රක්ෂ හිමිකම කියන මූලධර්මයේ තුලින් ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒ මොකද්ද? නීත්‍යානුකූලව පැවරූ ලියවිල්ලක් ඉදිරිපත් කරන්න වෙනවා. දැන් මම නම් පියසිරි ඔබ නම් වසන්ත. හරිද? ඔබව රක්ෂණය කරන්න මට රක්ෂ හිමිකමක් තියෙන්න එපා. මගේ දරුවෙක් වෙන්න එපා. නැත්තම් මට රටේ ඉන්න දරුවන්ව රක්ෂණය කරලා මට වන්දි ගන්න පුළුවන්. සූදුවක් වෙනවනේ එතකොට. එහෙම බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් මෙයා දරුකමට හදාගත්ත කෙනෙක් නේ. මගේම දරුවෙක් නම් උප්පැන්න සහතික තුලින් සමාජ ඥාන පරීක්ෂාවක් තුලින් ඔප්පු කරන්න පුළුවන්. මෙතන එහෙම බෑ. ඥාන වෙනස් නේ. ඒ නිසා මෙයා අඩු ගානේ පිටු ළමා නිවාසයකින් කියලා බාරගත්ත. එහෙනම් ළමා නිවාසයකින් නීත්‍යානුකූලව දරුකමට හදාගන්න බාරගත්ත බවට ලිඛිත සාක්ෂි තියෙන්න ඕනේ. ඒව ඉදිරිපත් කරන්න වෙන්න පුළුවන්. එහෙම ලියවිලි නැත්නම් කට වචනට අරන් හදාගන්නම් වන්දි හම්බෙන්නේ නැහැ. රක්ෂ හිමිකම කියන ප්‍රශ්නේ නැත්නම් මූල ධර්ම බලපානවා. පැහැදිලිනේ? දෙවෙනි එක තමයි උපරිම විශ්වාසය. උපරිම විශ්වාසය. රක්ෂණ ඔප්පුවට අදාළ සියලුම තොරතුරු නොසඟවා ඉදිරිපත් කරන්න ඕනේ. දැන් මෙයා ළමා කාලයේ සිට රෝගී තත්ත්වයක් තිබිලා තියෙනවානේ. ඒ කියන්නේ නිදන්ගත රෝගයක් කියන ඉංගිය තමයි මේකෙන් ලැබෙන්නේ. එහෙමනම් පියසිරි රක්ෂණය වීමේදී රක්ෂණ ආයුධපත තුළින් ඒ රෝගී තොරතුරු හෙළි කරන්නම ඕන. හෙළි කර යුතුව තිබුණා. හෙළි කරලා තිබුණේ නැත්නම් මොකද වෙන්නේ? උපරිම විශ්වාසයේ මුල් ධර්මයේ කඩකලා වෙනවා. වන්දි ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම රක්ෂණ ඔප්පුවට අදාළ සිළු තොරතුරු නොසඟවා නැත්නම් නොවලහ ඉදිරිපත් කරලා තියෙන්නට ඕන. එහෙම වුණොත් තමයි වන්දි ලැබෙන්නේ. නැත්නම් වන්දි ලැබෙන්නේ නැහැ. මූලික වශයෙන් ඔන්න ඔය මූල ධර්ම දෙක තමයි මේකට ගැලපෙන උත්තර දෙක වෙන්නේ. ඒතර මූල ධර්ම දෙකට ලකුණු භාගයේ බැගින් ලකුණු එකක් දීලා තියෙනවා. පැහැදිලි කිරීම දෙකට ලකුණු භාගයේ බැගින් ලකුණු එකයි මුළු ලකුණු දෙකක් දීලා තියෙනවා. පැහැදිලිද? right.
අපි තවදුරටත් කතා කරොත් මම මෙහෙම අහනවා. මේ ප්‍රශ්නේ තියෙනවා වරදක්. මොකද්ද කියන්න බෑ. දැන් මේ ප්‍රශ්නේ විභාග ප්‍රශ්නේ නේ මං හදපු එක නෙවෙයිනේ. 2017 වෙද්දි හදපු ප්‍රධාන පාලක පරීක්ෂකවරයා මම දන්නවා කවුද කියලා. ප්‍රධාන පාලක පරීක්ෂකවරයාටත් වැරදුණු තැනක් මම මේ පෙන්වන්නේ. මේ ප්‍රශ්නේ වැරදි. ඒ වරද අපට දැනෙන්න ඕනේ. ඒ වරද අපට පෙනෙන්න ඕනේ. වරද දැනෙනවා කියන්නේ අපි විෂය අපට දැනෙලා තියෙන හොඳ. මේ ප්‍රශ්නේ වරද අපට පේන්නේ නැත්නම් අපට විෂය දැනෙලා නැහැ. අපි විෂය හරියට ඉගෙනගෙන නැහැ. මොකද්ද වරද? දෙමව්පියන්ට දරුවන්ව රක්ෂණය කරන්න පුළුවන්ද? ඕකයි තර්කය. දෙමව්පියන්ට දරුවන්ව රක්ෂණය කරන්න පුළුවන්ද? අපි මීට පෙර තීරි පාට් එකේ අවස්ථා කීපයකදීම අවධාරණය කළා. තේරෙනවද? පුළුවන්ද බැරිද? බෑ. බෑ. දෙමව්පියන්ට දරුවන්ව රක්ෂණය කරන්න බෑ. දරුවන්ට දෙමව්පියන්ව රක්ෂණය කරන්න පුළුවන්. මතකද කොහොමයි ඉගෙනුවා? දරුවන්ට දෙමව්පියන්ව රක්ෂණය කරන්න පුළුවන්. මොකද්ද තර්කය? සාමාන්‍යයෙන් රක්ෂණ නීතිය තුල තියෙන පූර්ව උපකල්පන. රක්ෂණ නීතියේ තියෙන එක් පූර්ව උපකල්පනයක් තමයි දෙමව්පියන් දරුවන්ගෙන් යැපෙන්නේ නැහැ. ඒක හරිනේ. දෙමව්පියන් දරුවන්ගෙන් යැපෙන්නේ නැහැ. දරුවෝ තමයි දෙමව්පියන්ගෙන් යැපෙන්නේ. දරුවෝ තමයි දෙමව්පියන්ගෙන් යැපෙන්නේ. ඒක හරිනේ. දැන් අපේ ගෙවල් වල ඔබේ ගෘහයන් තුල පවා කතා වෙනවා හැලෙති වැඩි හිටියෝ කියන අපි නම් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දෙන්නට පෙන්ෂන් එක තියෙනවා ජීවත් වෙන්න. අපි ඒක හැමදාම ජීවත් වෙනවා. අපි දරුවොත් එක්ක එකට ජීවත් වෙන්නෙත් නැහැ. ඒගොල්ලන් නිදහස ඉන්න දෙනවා. කොහොම තියෙනවනේ මේ ගෙවල් වල සාමාන්‍ය මේ ව්‍යවහාරයක්. මොකක්ද ඒ කියන්නේ? දෙමව්පියෝ දරුවන්ගෙන් යැපෙන්නේ නැහැ. ඒ නිසා මොකද මම තාත්තා කෙනෙක් වශයෙන් මගේ දරුවෙක්ගෙන් මම යැපෙනවා. ඒ දරුවා ඉන්නකම් මට වාසියක් වෙනවා. දරුවා හිමි වුණොත් මට අවාසියක් වෙනවා. එහෙමනම් මට රක්ෂණය කළ හැකියි. නමුත් මම දරුවාගෙන් යැපෙන්නේ නැත්නම් දරුවා හිටියත් මට ගැටලුවක් නැහැ. නොහිටියත් මට ගැටලුවක් නැහැ. දරුවා නැති පාඩුව තියෙන එක හරි. මිස දරුවගෙන් ජීවත් වීමේ පාඩුව කියලා එකක් මට දැනෙන්නේ නැහැ. ඒ තර්කෙ මත ලංකාවේ නෙවෙයි ලෝකෙම රක්ෂණ පරිචය තුල දෙමව්පියන්ට දරුවන්ව රක්ෂණය කරන්න බෑ. හැබැයි දරුවෝ දෙමව්පියන්ගෙන් යැපෙනවා. ඒ නිසා දරුවන්ට පුළුවන් දෙමව්පියෝ රක්ෂණය කරන්න. ඒ නිසා මේ ප්‍රශ්නේ සම්පූර්ණ වැරදි. දැන් මේ දරුකම හදාගත්ත දරුවෙක්නේ. තේරෙනවද? මතකද මේ දරුවා ගැන අපි කියන්නේ. මේ දරුවා අවුරුදු 18ට එහාට ගිහිල්ලා විභාග සමත් වෙලා අධ්‍යාපන කටයුතු නිම කරලා හෝ අධ්‍යාපන කටයුතු කරන ගමන් රැකියාවක් කරනවා. කිසියම් ව්‍යාපාරයක් කරනවා. කිසියම් වෘත්තියක නියුක්ත වෙනවා. තේරෙනවද? එතකොට එයා ආදායම් උපද්දවනවා. එතකොට දරුවෙක් නෙවෙයි. එතකොට එයා වැඩිහිටියෙක්. එතකොට එයාගෙන් සමහර දෙමව්පිය පෝෂණය වෙන්න පුළුවන්. එයා රැකියාවක් හෝ වෘත්තියක් කරන නිසා. එදාට දෙමව්පිය යැපෙන්නේ එයාගෙන් නිසා ඒ වැඩිහිටියා කියන දරුවාව රක්ෂණය කරන්න පුළුවන්. මිසක් දරුවෙක් කියන්නේ ළමා කාලේ. විශේෂයෙන්ම 18ට අඩු කාලේ. ඒ කාලේ තුල රක්ෂණය කරන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්නේ පැහැදිලිවම වැරදි. නමුත් අපිට ඒක තරම් හිතන්න ඕනේ නැහැ. දැන් මේකේ දරුවව රක්ෂණය කරන්න පුළුවන් කියන මානසිකත්වයක් අපි ඇති කරගත්තම අපිට මේ මුළු ධර්ම දෙක හයිලයිට් කරන්න පුළුවන්. පැහැදිලි නේද? රයිට්. ඊළඟ ප්‍රශ්නට යමු. ඒ ප්‍රශ්නෙම ආ කොටස මහජන වගකීම් රක්ෂණය යනු කුමක්දයි විස්තර කර ඊට නිදසුනක් සපයන්න. මහජන වගකීම් රක්ෂණය කියනු කුමක්දයි විස්තර කරලා උදාහරණයක්. එතකොට විස්තර කිරීම කෙටියෙන් කරාම ලකුණු එකක් ලැබෙනවා. නිදසුනට ලකුණු එකක්ම ලැබෙනවා. මුළු ලකුණු වලින් භාගයක්ම වෙන් කරලා උදාහරණයක්. සාමාන්‍යයෙන් භාගයක් වෙන් කරන්නේ නැහැ. මුළු ලකුණු ප්‍රමාණයෙන් 3න් එකක් තමයි වෙන් කරන්නේ. මේකේ 2න් එකක්ම වෙන් කරලා තියෙනවා. ඒක chance එකක්. ව්‍යාපාර කටයුතු මගින් මහජනයාට සිදු වේ හැකි හානි ආවරණය කිරීම සඳහා ලබා ගන්නා රක්ෂණය කියලා ලිව්වනම් ඇති. මේ මාකින් ස්කීමේ තිබිච්ච විදියට. එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු මගින් අවට මහජනයාට සිදු වේ හැකි හානි සමනය කිරීම පිණිස සේවා යෝජකයන් විසින් ලබා ගන්නා රක්ෂණය. නැත්නම් සේවයන් විසින් ලබා ගන්නා රක්ෂණය කොත් හරි. කොහොමත් මහජන වගකීම් රක්ෂණය ගන්නේ කවුද? සේවා යෝජකයෝ තමයි. හම්පුතාල. ගන්නේ තමන්ගේ ව්‍යාපාර කටයුතු මගින් අවට ජනතාවට යම් යම් අලාභහානි වෙනවා. ඒ අලාභහානි පියවන්න වන්දි ගෙවීමේ වගකීමක් සේවා යෝජකයට තියෙනවා.
ඒ වගකීම ඉටු කරනු වස් සේවා යෝජකයන් විසින් ලබා ගන්න රක්ෂණය. දැන් උදාහරණයක් වශයෙන් කිසියම් ව්‍යාපාරයක කර්මාන්ත ශාලාවක් තියෙනවා. ඒකෙන් බහණ්ඩ යම්කිසි බහණ්ඩයක් නිෂ්පාදනය කරනවා. අපි තුමු ඇඟලුම් නිෂ්පාදනය කරනවා කියන්නකෝ. ඒකෙදි අමුරෙදි තම්බනවා. ඒක මේවට විවිධ වර්ණ මිශ්‍ර කරනවා. ඒ කරද්දී ඒ අමුරෙදි තම්බලේ වර්ණ මිශ්‍ර කරපු වතුර වේස්ට් වතුර දානවා මේ කානුවකට. ඒවා කිමිකල් තියෙනවා. ඒ කානුවෙන් ඒ වතුර ගලාගෙන යද්දී අමුතු දුගඳක් හමනවා. ඒක මිනිස්සුන්ගේ සෞඛ්‍යයට අහිත කරයි. විශේෂයෙන්ම යවට මිනිස්සු අපි තුමු ඇදුම රෝගීන් ඉන්නවා. ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඇදුම රෝගී උත්සන්න වෙනවා නම් ඒක ලොකු අර්බුදයක්, ලොකු ගැටලුවක් නේ. අන්න එතනදී අනිවාර්යයෙන්ම හාම් පුතාට සිදු වෙනවා, සේවා යෝජකයට සිදු වෙනවා වන්දි ගෙවන්න. ඒ සඳහා යාට කල්ැතුව ස්ටෑන්ඩ් බයි ලබා ගන්න පුළුවන් රක්ෂණය තමයි මහජන වගකීම් රක්ෂණය කියන්නේ. මේකටම කියනවා මොකක්ද තව නමක්. මොකද්ද කියන්නේ? මේකටම කියනවා මොකද්ද? පොදු වගකීම් රක්ෂණය. මතකයි නේද? පොදු වගකීම් රක්ෂණය කියන්නේ මේකම තමයි. පොදු වගකීම් රක්ෂණය කියන්නේ මේකම තමයි. ඒත් හරි. උදාහරණය තමයි ආහාර පාන විෂවීම සම්බන්ධව ආදී කියලා තමයි ස්කීම් එක පෙන්නලා තියෙන්නේ. දැන් ව්‍යාපාරයේ ආහාර පාන පරිභෝජනයෙන් ඒ පරිභෝගයට විස වුණා කියලා ඔප්පු වුණොත් වන්දියක් ගෙවන්න ඕනේ. ඒ සඳහා ලබා ගන්න පුළුවන් රක්ෂණය තමයි මහජන වගකීම් රක්ෂණය කියලා පෙන්නලා තියෙන්නේ. එනමුදු මෙතනට මහජන වගකීම් රක්ෂණයට මේ උදාහරණය දෙනවට වඩා හොඳම උදාහරණය මොකක්ද? හොඳම උදාහරණය ඕක නෙවෙයිනේ. තේරුණාද? හොඳම උදාහරණය මොකක්ද? උදාහරණයක් වශයෙන් දීපල අයිතිකරුවන්ගේ වගකීම් රක්ෂණය. ව්‍යාපාරවල දීපලක් පරිහරණය කිරීමෙන් බාහිර අයට හානියක් වුණොත් වන්දි ගෙවන කතාව ලියන්න පුළුවන්. තේරුණාද? දැන් මේ ආහාර පාන විෂයවීම සම්බන්ධව ආදී කිව්වම මේක අයිති වෙන්නේ නිෂ්පාදිත වගකීම් රක්ෂණයට. නිෂ්පාදිත වගකීම් රක්ෂණයට. ඉතින් ඒ ආහාර පාන පරිභෝජනයෙන් විසවීම ඇති වෙලා සෞඛ්‍යමය ගැටලු ඇති වෙන්නේ මහජනයාට තමයි. ඉතින් ඒ නිසා මේකට මේ උදාහරණයක් ගත්ත වුණා වෙන්න පුළුවන්. නමුත් වඩා හොඳයි මේකට නිෂ්පාදිත වගකීම් නැතුව වෙනත් උදාහරණයක් ගත්තා නම් හොඳයි කියන එක තමයි මගේ පෞද්ගලික මතය. හරිනේ? රයිට්. එතකොට විස්තර කිරීමට ලකුණු 1යි උදාහරණ ලකුණු 1යි ලකුණු 2ක් දීලා තියෙනවා. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේ 2018 විභාගෙදී යොමු වෙච්ච විභාග ගැටලුව 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 අයන්න. 4 රෝම ඉලක්කම් 1 අයන්න. රක්ෂණය කළ නොහැකි අවදානම් 4ක් සඳහා උදාහරණ සපයන්න. රක්ෂණය කළ නොහැකි අවදානම් සඳහා උදාහරණ 4ක්. උදාහරණ 4ක් ඉල්ලන්න. එතකොට කරුණු 4ට ලකුණු භාගය බෙගින් ලකුණු 2ක් ලබා දීලා තියෙනවා. එකක් තමයි පෞද්ගලික හැකියාව මත. නැත්තම් පෞද්ගලික මේකේ ස්කීම් එකේ මේ වගේ කෙටියෙන් දුන්නොත් ඔබට ලියන්න පුළුවන් පෞද්ගලික හැකියාව මත තීරණය වන සාධක. නැත්තම් පෞද්ගලික හැකියාව මත විය හැකි හානි. තේරෙනවද? මෙතන මාකින් ස්කීම් එකේ මම හැමදාම කියනවනේ දෙන්නේ කෙටි සාරාංශයක්නේ. පිළිතුරු පත්‍ර සමීක්ෂකවරුන්ගේ පහසුව සඳහා ලබා දෙන කෙටි මඟ පෙන්වන පිළිතුරුනේ. ඒ නිසා මේක සම්පූර්ණ කරලා නැහැ. නමුත් ඔබට පුළුවන් මේක සම්පූර්ණ කරන්න. තේරුණාද? පෞද්ගලික හැකියාව මත විය හැකි හානි. අපි ඒක වරහන් කරමුකෝ. ස්කීම් එකේ තිබුණ මෙච්චරයි. හරිනේ? ඒක තමයි මම ඉදිරියම ගත්තේ. විය හැකි හානි. උදාහරණයක් වශයෙන් විභාග සමත් වීම. ශිෂ්‍යෝ දෙන්නෙක් ගත්තොත් එක්කෙනෙක් විභාගේ සමත් වෙනවා. එක්කෙනෙක් අසමත් වෙනවා. මොකද්ද? පෞද්ගලික හැකියාව. එක් ශික්ෂකයෙකුට පෞද්ගලිකව විභාගේ ලියන්න අවශ්‍ය හැකියාව තියෙනවා. එයා සමත් වෙනවා. එක ශික්ෂකයෙකුට පුද්ගලිකව ඒ හැකියාව නැහැ. ඒ නිසා සමත් වෙනවා. ඉතින් මම දන්නවා මට විභාග වලට පිළිතුරු ලියීමේ ශක්තිය නැහැ. මට ධාරණ ශක්තිය නැහැ. ඒක මම දන්නවා. මගේ ඒක උත්පත්ති ධම්ම එන ප්‍රශ්නයක්. ඒ නිසා මම අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුදු ලියන උසස් පෙළ විභාගය අසමත් වෙනවා කියලා මට රක්ෂණය වෙන්න පුළුවන්ද? එහෙම රක්ෂණය වෙන්න බෑ. ඒව රක්ෂණය කරන්න බෑ. හේතුව මොකද? ඒවා පුරෝකථනය කරන්න බෑ. ඒ විභාගය අසමත් වෙයිද ඇත්තටම සමත් වෙන්න පුළුවන්. තේරුණාද? එහෙම නැත්නම් ඒ විභාගය අසමත් වීමෙන් වෙන පාඩුව කොච්චරද? තක්සේරු කරන්න බෑ. ඒ නිසා ඒව රක්ෂණය කරන්න බෑ. අනික ආදරය අහිමි වීම. දැන් මට සමහරට මම ආදරය කරන
ඕනෑම කාන්තාවක් මට මගේම සහකාරී කර ගැනීම හැකියාව තියෙනවා. ඒක මගේ හැකියාව. සමහර අය ඉන්න එහෙම ලේසියෙන් ඒගොල්ලන්ට කාන්තාවක් නම්සිලිව තමන්ගේ පැත්තට ග්‍රහණය කරගන්න තමන්ගේ ආදරයට සහකාරිය කරගන්න අපහසුයි. ඒ යාගේ හැකියාව. ඉතින් ඒ නිසා මම දන්නවා මට කාන්තාවන් මෙල්ල කර ගැනීම හැකියාව අඩුයි උපතින්ම. හරිද? ඒක මගේ නොහැකියාවක්. ඒ නිසා මට හැමදාම තනියම ඉන්න වෙයි. මං හුදකලා වෙයි. මගේ අම්මා තාත්තා නැති කාලෙක මං සමාජයේ තනි වෙයි කියලා මට පුළුවන් රක්ෂණය වෙන්න. එහෙම තක්සේරු කරන්න බෑ ඒවා. ඒ හුදකලා වීමෙන් මට කොච්චර පාඩුවක් වෙනවද කියලා කාටවත් ඒක විග්‍රහ කරන්න බෑ. තක්සේරු කරන්න බෑ. පුරෝකථනය කරන්න බෑ. රක්ෂණය කරන්න බෑ. පැහැදිලිනේ? දෙවෙනි එක තමයි තක්සේරු කළ නොහැකි වීම. දුර්වල කළමනාකරණ තීරණ නිසා සිදුවන ව්‍යාපාර අලාභ. කළමනාකරු තීරණ ගන්නේ ව්‍යාපාරයේ යහපැවැත්ම මිසක ව්‍යාපාරය විනාශ කරන්න නෙවෙයිනේ. නමුත් පරිසර විචලතා හමුවේ පරිසර වෙනස් වන ප්‍රවණතා හමුවේ කළමනාකරුගේ තීරණ අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා පාඩු වෙන්න පුළුවන්. කවදද වෙන්නේ පාඩුව? කොච්චරක්ද? තක්සේරු කරන්න බෑ. පුරෝකථනය කරන්න බෑ. එහෙනම් රක්ෂණය කරන්න බෑ. ස්වභාවික හේතු. වත්කම් ජල් පැනීම, ඡය වීම, මල බැඳීම වගේ දේවල්. ඉබේ ඇති වෙන දේවල් මේ ස්වභාවිකව කියන්නේ ඉබේ ඇති වෙන දේවල්. තේරුණාද? වත්කම් කලක් යනකොට යල් පනිනවා. ඒකේ විලාසිතාව මෝස්තරය වෙනස් වෙනවා. එතකොට මිනිස්සු ඒවට ඉල්ලුමක් කරන්නේ අගේ අඩු වෙනවා. අපිට ඒක විකුණලා අර මුලින් අපි මිලදී ගන්න වියදම් කර මුදලවත් ලැබෙන්නේ නැහැ. පාඩුවක් වෙනවා. රක්ෂණය කරන්න බෑ. ඒ වගේම ඡය වීම. වත්කම් ඡය වෙනවා. යකඩ මිශ්‍රිතව මල බඳිනවා. ඒකේ වටිනාකම අඩු වෙනවා. කවදද වෙන්නේ? කොච්චරක්ද වෙන්නේ? කීයක්ද? තක්සේරු කරන්න බෑ. පුරෝකථනය කරන්න බෑ. එහෙනම් ඒවත් රක්ෂණය කරන්න බෑ. ව්‍යාපාර අලාභ. මේක පැහැදිලි නෑ ව්‍යාපාර අලාභ කිව්වම. ඒක වඩා හොඳ මෙහෙම තිබුණා නන්නේ. අනාගත ව්‍යාපාර අලාභ කියනවා වඩා හොඳයි. අනාගත ව්‍යාපාරික ලාභ. අනාගත ව්‍යාපාරික ලාභ කියන එක තමයි හොඳම පර්ෆෙක්ට් එක. එතකොට කමක් නැහැ මේ උත්තරෙත්. ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු මගින් අනාගතයේදී ව්‍යාපාරිකයින්ට උරුමවන ව්‍යාපාරිකින්ට බාර ගන්න සිදුවන අලාභ රක්ෂණය කරන්න බෑ. හේතුව ඒවා කවදා කොතැනක කොයි ප්‍රමාණයෙන් වෙයිද කියලා තක්සේරු කරන්න, පුරෝකථනය කරන්න, තීරණය කරන්න බෑ. ඒ නිසා ඒවත් රක්ෂණය කරන්න බෑ. උදාහරණයක් වශයෙන් අනාගතයේ මිල පහළ යාම හෝ විකුණුම් අඩුවීමෙන් විය හැකි ලාභ. ව්‍යාපාරිකයෙක් රුපියල් 1000කට මිලදී ගත්ත භාණ්ඩයක් රුපියල් 200ක් ලාභ තියාගෙන 1200කට විකුණනවා. තව වසර 2කින් විතර ඔය භාණ්ඩ වල වෙළඳපොලේ සුලභත්වය වැඩි වෙලා රුපියල් 800ට විකිනෙන්න පුළුවන්. අතට අපිට 1200 කරන්න බෑ. 800ට වික්කොත් අපි 1000ට ගත්තේ රුපියල් 200ක් පාඩු. එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒ වෙන්න පුළුවන් පාඩුව කවදාද වෙන්නේ? ඇත්තරම 200කින්ද 100කින්ද කියන්න බෑ. එහෙනම් ඒව රක්ෂණය කරන්න බෑ. පැහැදිලිනේ? ඔය වගේ කරුණු 4කට ලකුණු භාගයේ බැගින් ලකුණු 2ක් ලබා දීලා තියෙනවා. එතකොට මේකෙදි මේ ඇත්තටම දැන් මේකේ මට මතකයි මේ අවුරුද්දේ අපි මාකින් කරපු මගේ හිතවත් ටීචර්ස්ලත් එක්ක මම සාකච්ඡා කරා මේ පොයින්ට් එක නැතර ලකුණු දීලා තිබුණා. දැන් අපි තුමු තක්සේරු කළ නොහැකි වීම නැත්නම් පෞද්ගලික හැකියාව මත විය හැකි හානිය කියලා නැතුව කෙලින්ම විභාග අසමත් වීම කියලා ලියුණා ලකුණු දීලා තිබුණා. නමුත් එතනටම ලඟු වෙන්නේ නැතුව වඩා හොඳයි මේ වගේ ශීර්ෂයක් යටතේ උදාහරණයක් ලියන එක. තේරෙනවද? මොකද අවදානම් 4ක් අවදානම් 4ක් සඳහා උදාහරණ සපයන්න කියලා තියෙන. ඉතින් උදාහරණේ තමයි අපේක්ෂා කළේ. ඒකයි මම මේ ශීර්ෂය නැතුව උදාහරණ ලකුණු දුන්නා. නමුත් ඒ ශීර්ෂයක් දාන එක වඩා හොඳයි කියලා එක මම කියන්නේ. ඊළඟට ආයන්නේ ප්‍රශ්නේ මා කොටස රක්ෂණ කර්මාන්තයේ සංවර්ධනයේට දායක වීමට ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය පිහිටුවා ඇත. මෙම මණ්ඩලය මගින් ඉටු කරන කාර්ය හතරක් සඳහන් කරන්න. මේ 2018 නේ මම ඔබට කිව්වා 2006 දී තමයි ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය කලෙලි බහින්නේ. ලංකාවේ රක්ෂණ පරිචය හෙවත් රක්ෂණ කර්මාන්තය නියාමනය කරන රාජ්‍ය බලාධිකාරිය වශයෙන්. එකම ඒකාධිකාරී බලය තියෙන්නේ රක්ෂණ ව්‍යාපාර නියාමනය කරන්න මේකටයි. නමුත් 2019 වර්ෂයේදී මේ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරා. තේරුණාද? ඒ කියන්නේ ඒකේ සංවිධාන ව්‍යුහය වෙනස් කරලා, කළමනාකරුවන්ගේ බලතල වෙනස් කරලා වඩා වගකීමෙන් යුතුව ක්‍රියාශීලී ව්‍යාපාරයක් විදියට
වැඩ කරන තත්ත්වයට මේක ප්‍රතිව්‍යුහගත කරා. කරද්දී ඒ ව්‍යාපාරයට නැවුම් මුහුණුවරක් දෙන්න එහි නමත් වෙනස් කරා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම කියලා. ඒතර මේ 2018 වෙනකන් ආවේ මණ්ඩලේ. නමුත් දැනුත් අහනවා ඒ අහන්නේ මොකද්ද? මේකමයි ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම නැත්තම් කොමිෂන් සභාව. අපි මීට පෙර මේක කතා කරා මතක ඇතිනේ. ඉටු කරන කාර්යකාරයන් 4ක්. මතකනේ 4ක්ම ලියන්න ඕනේ. 4ක් නම් නොකලත් අනිවාර්යයෙන්ම 4ක් ලියන්න ඕනේ. මොකද්ද? රක්ෂණ ව්‍යාපාර කටයුතු වල නියැලීමට රක්ෂණ ආයතන වලට රක්ෂණ ආයතන ලියාපදිංචි කරමින් බලපත් ප්‍රදානය කිරීම කරන්නේ මේකෙන්. එදා මණ්ඩලයෙන් අද රක්ෂණ නියාමන කොමිසමෙන්. ඊළඟට රක්ෂණ ආයතන වල තරවුකරු ඉන්නවනේ රක්ෂණ බ්‍රෝකර්වරු. ඒ රක්ෂණ තරවුකරුවන් ලියාපදිංචි කරලා බලපත්‍ර දෙන්නේ මේගොල්ලෝ. මතකද මේ බලපත්‍රයක් දෙනවා කියන එක තුල ළමයි තියෙනවා. ඒ කියන්නේ රක්ෂණ නියාමන කොමිසමේ පාලනයට ඍජු ග්‍රහණයට මේ රක්ෂකයෝ සහ ඒගොල්ලන්ගේ තරවකරු පටල ගන්නවා. ඒ කියන්නේ බලපත්‍රය සඳහන් කොන්දේසි අභිබව වැඩ කරන්න බෑ. ඒ නිසා මේ බලපත්‍රයක් ලද වහම මම රක්ෂණ තරවකරුවෙක් නම් මට බලපත්‍රය ලද වහම මා තුල සොයං වගකීමක් ඇති කරනවා. මම විසමාචාරය දෙන්නේ නැතුව මගේ රාජකාරිය හරියට කරන්න. රක්ෂණ ආයතනයකට බලපත්‍ර ලැබුණු වහම රක්ෂණ ආයතනයේ සොයං පෙළඹවීමක් ඇති කරනවා විනයානුකූලව රක්ෂණය කරගෙන යන්න. පැහැදිලිනේ? තුන්වෙනි එක තමයි දැන් ලංකාවේ රක්ෂණ කර්මාන්තය විධිමත් කරන්න, ක්‍රමවත් කරන්න සහ මීට වඩා සංවර්ධනය කරන්න ගදියත් කළ යුතු අලුත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයට යෝජනා ඉදිරිපත් කරන්න මේගොල්ලෝ. රජය අනුමැතිය ලැබුණොත් ඒක ක්‍රියාවට නංවන්නේ කොමිසමයි. ඊළඟට රක්ෂණ ගිවිසුම් ඇති කරගත්ත රක්ෂිතයන්ට විශේෂයෙන්ම වන්දි ලබා ගන්න අවස්ථාවේදී ගැටලු මතුවෙන්න පුළුවන්. Tamanට අපේක්ෂිත මුළු වන්දි මුදල අහිමි වෙන්න පුළුවන්. ඒක මුළු වන්දියම ලැබෙන්නේ නැහැ. ඒක වන්දියෙන් කොටසයි ලැබෙන්නේ. නැත්නම් වන්දිය ප්‍රමාද වෙන්න පුළුවන්. Taman අනවශ්‍ය ලෙස පීඩනයට ලක් කරන විවිධ ලිපි ලේඛන ඉල්ලුම් කරමින්. මෙන්න මේ අවනඩුව අපිට පුළුවන් මේ කොමිසමට ගෙනියන්න. නැත්නම් මහජනයාට පැමිණිලි කරන්න පුළුවන්. එහෙනම් රක්ෂණ ආයතන වලට එරෙහිව රක්ෂකයන්ට එරෙහිව මහජනයාගෙන් ලැබෙන පැමිණිලි බාරගෙන විභාග කරලා ඉන්ක්වයරි ගත්තට විභාග කරලා අවශ්‍ය සහන සලසා දෙන්නේ කවුද? ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම කියලා කිව්වා. අපි ඔය වගේ මූලික මේක අවස්ථා කීපයකදී කතා කරා. මම නැවත කියනවා මේ එදා මණ්ඩලය අද ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව කෙරෙහි හොඳ අවධානයක් යොමු කරලා යන විභාගයට බොහෝ වෙලාවට ඔබටත් මේක ප්‍රශ්නයක් වශයෙන් ලියන්න වෙයි. එතකොට කරුණු 4කට ලකුණු භාගයකින් ලකුණු 2ක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. පැහැදිලිද? වැරදිලවත් දැන් මේ ප්‍රශ්නය අයන්නක් නෑ අයන්නකුත් නෑ. තනිකර 4 රෝමිලක්කම් එක වශයෙන් ආවනම් මේ ප්‍රශ්නේ අමතක කරන්න එපා. ලකුණු 4ම ලැබෙන්නේ මේකටයි. ඒක මම කියන්න ඕනේ නැහැ තේරෙනවනේ. දැන් සාමාන්‍යයෙන් තියෙන්නේ රෝමිලක්කම් 5ක්නේ 4 වරක් 5 20යි. ලකුණු 20ක් එක ප්‍රශ්නයකට. එහෙනම් මේකේ අයනු නැතුව තනි ප්‍රශ්නයක් ආවනම් ලකුණු එක බැගින්ම ලැබෙනවා කියන එකත් අමතක කරන්න එපා. හරිනේ. අයනු හෝ ආ කියලා આવොත් අනිවාර්යයෙන්ම ලකුණු 2 නිසා කරුණු 4ටම ලැබෙන ලකුණු 2යි භාගය බැගින්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 2019 ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් 5 අයන්න. තුනේ රෝමිලක්කම් 5 අයන්න ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ කාර්යයන් සඳහන් කරා. මතකනේ 18ත් ඇහුවා පිටම 19ත් ඇහුවා. එහෙම අහන්න පුළුවන් අපෝ අහනවා. සමහරට 20ත් අහන්න පුළුවන්ද? පුළුවන්. එහෙම වුණොත් හැට්‍රික් වෙනවා. අර ක්‍රිකට් වලදී වගේ. මගේ මතකේ තියෙනවා තුන් පාර නෙවෙයි එක දිගට කඩන්න නැතුව අවුරුදු 4කුත් අහපු වෙලාවල් තියෙන සමහර ප්‍රශ්න. මේ දෙපාරක් ඇහුවා. හරිනේ. එහෙනම් 18 දී අපි කිව්වා ශ්‍රී ලංකා ආරක්ෂණ මණ්ඩලයේ 19 දී තමයි මේක ප්‍රතිව්‍යුහගත කරලා නම වෙනස් කරේ. එහෙනම් හරියටම 19 දී අහලා තිනවා ශ්‍රී ලංකා ආරක්ෂණ නියාමන කොමිෂන් සභාවේ කාර්යභාරයෙන් සඳහන් කරන්න කියලා. සමහර කන්ට්‍රෝලින් චීෆ් හිතාමතාම දැම්ම වෙන්න පුළුවන්යි. 2018 වෙනකම් මණ්ඩලයේනේ. 19 දිනේ මේක නම වෙනස් වෙන්නේ 19 මුලනේ. එහෙනම් 19 විභාගෙටම මේ ප්‍රශ්නේ දාලා බලනවා ශිෂ්‍යෝ ගුරුවරු තේරුම් අරන් තියෙනවද මේ මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කරන්නේ ගැන. මැනීමක් තමයි මේක සමහරට ඒ වරුදුම දාන්නේ නැත්තේ. ඒතර අර කාරණාමනේ කරුණු 4ට ලකුණු 2යි. ප්‍රශ්නයක කොටසක් නිසා. තනි ප්‍රශ්නයක් නම් ලකුණු එක බැගින් 4ක්ම ලැබෙනවා. ඊළඟට ආයන් ප්‍රතිරක්ෂණයේ තුලින් රක්ෂකයාට හා රක්ෂිතයාට ලැබෙන වාසි 2 බැගින් සඳහන් කරන්න. ඒකටත්
ලකුණු භාගයේ බැගින් වාසි දෙකකට ලකුණු 1යි අවාසි දෙකට ලකුණු 1යි. එහෙනම් ඔක්කොම ලකුණු දෙකක් ලැබිලා තියෙනවා. හරිනේ. ඒත් අපි මේක දන්නවනේ ප්‍රතිරක්ෂණය කියන්නේ යම් රක්ෂකයෙක් බාරගත් අවදානමක් එම රක්ෂකයා විසින් තවත් රක්ෂකයෙකු හෝ රක්ෂකයන් කීප දෙනෙකු වෙත පැවරීම තමයි ප්‍රතිරක්ෂණය කියන්නේ. ඒකෙන් රක්ෂකයන් ලැබෙන වාසිය අපි කතා කරා. මතකනේ මේක නිතර අහනවා. දැන් මේ වන විට ඔබ අත්දැක්කා දිගටම මේ DP education ව්‍යාපාර දෙන පාඨමාලාව ඔබ පරිශීලනය කරා නම් ඔබ දකින්න ඇති කීප අවස්ථාවකදී මේක ඇහුවා. ඉදිරියටත් එසේමයි. වටිනාම කොටසක් විභාගෙදී. ප්‍රතිරක්ෂණ ක්‍රියාවලින් රක්ෂකයට වාසි ලැබෙන්නේ මොනවද? රක්ෂකයාගේ අවදානම තුනී වෙනවා. ඉතා ඉහළ අවදානමක් නම් බාරගත්තේ ඒක ඇත්තලාභයක් වුණොත් ගෙවන්න එපේ. ඒ ලොකු අන්දියක් ගෙවුවම ලොකු මූල්‍ය රබුදු ඇති නේ අවදානම තියෙනවානේ. නමුත් ප්‍රතිරක්ෂකයට පැවරීම තුලින් ඒ Taman ගෙවන වන්දියෙන් සෑහෙන ප්‍රමාණයක් ප්‍රතිරක්ෂකයාගේ නැවත පූර්ණේ වෙනවා. ඒ නිසා තමන්ගේ අවදානම තුනී වෙනවා. Taman ගෙවන වන්දි මුදලින් සෑහෙන ප්‍රමාණයක් ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. අනික ප්‍රතිරක්ෂකයා නිසා ඉතා ඉහළ අවදානම් බාර ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසාම ඉහළ අවදානම් බාරගත්ත මේ රක්ෂණ ගිවිසුම තුළින් ඉතා ඉහළ අගයෙන් යුත් වාරික අය කරන්න පුළුවන්. ඒ වාරික තමයි රක්ෂකයාගේ ප්‍රධාන ආදායම් මාර්ග වෙන්නේ. එහෙනම් ඉහළ වාරික තුළින් ආදායම් උපය ගන්න පුළුවන්. ඔයගේ වාසි තියෙනවා රක්ෂකයාට. රක්ෂිතය වන අපටත් වාසි. අපේ රක්ෂණ වාරිකය අඩු වෙනව දරුවනේ. ඇයි? ප්‍රතිරක්ෂකයා නිසා රක්ෂකයාගේ අවදානම තුනී වන නිසා එයා අපෙන් වැඩි ඉහළ වාරිකයක් අය කරන්නේ. එයා අය කරන්නේ අපෙන් අඩු වාරිකයක්. අන්න එහෙනම් අපිට අඩු රක්ෂණ වාරිකයක් යටතේ රක්ෂණාවරණය සලසා ගන්න පුළුවන් වීම ප්‍රධානම වාසිය. අනිත් එක තමයි අපිට ප්‍රතිරක්ෂණ ක්‍රියාවලියක් නොතිබුණා නම් ඊටාම ඉහළ අගෙන් යුත් දේපලක් රක්ෂණය කරනකොට ඒ දේපල අපට කොටස් කරලා රක්ෂකයන් කීප දෙනෙක් වෙත රක්ෂණය කරන්න වෙනවා. එක්කෙනෙක් බාරගන්නේ. අපට ඒක වදයක්. කාලේ නාස්ති වෙනවා. වෙන වෙනම රක්ෂණ කිවිසුම් ලබා ගන්න වෙනවා. වෙන වෙනම අයදුම්පත් ඉදිරිපත් කරන්න ඕනේ. වෙන වෙනම වාරික ගෙවන්න ඕනේ. ඒතර ඒ වෙන වෙනම වාරිකවලදී වාරිකය අතිවිශාල වෙනවා. ඒ නිසා අපිට පුළුවන් ප්‍රතිරක්ෂකයෝ ඉන්න නිසා එකම රක්ෂකයා වෙතින් ඉහළ අවදානම කඩන්න නැතුව එක්කෙනාගේම රක්ෂණය කරගන්න පුළුවන් පහසුයි. ඒක අපට පහසු ක්‍රියාවලියක් වෙනවා. ඔය වගේ දෙපැත්තටම වාස් තියෙනවා. මතකයිනේ. ඊළඟට 2019 වර්ෂෙම ආපුවරක පැරණි නිර්දේශය මේක නව නිර්දේශේ 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 ආප් කොටස. සේව්‍ය වගකීම් රක්ෂණය යන විස්තර කරන්න. සේව්‍ය වගකීම්. මේකට තව නමක් මොකද්ද? තව නම මොකද්ද? මේකටම කියනවා කම්කරු වන්දි. කම්කරු වන්දි. තවත් නමක් සේවක වන්දි. දෙකම එකයි. සේවක වන්දි. රක්ෂණය කියන්නේත් මේකමයි. එහෙනම් කම්කරු වන්දි රක්ෂණය, සේවක වන්දි රක්ෂණය නැත්නම් සේව්‍ය වගකීම් රක්ෂණය. ඒ කියන්නේ මොකද්ද? මේක අපි කලින් කතා කරා. කීප සැරේම කතා කරා. ඒක මම පිළිතුරු ගත්තේ නැති මෙතෙන්ට. ඒ කියන්නේ මොකද්ද? කිසියම් ව්‍යාපාරයක සේවකයින් නැත්නම් සේවාදායකයින් සේවයේ නියැලීමේදී ඔවුන්ට සිදුවන ශාරීරික හානි සඳහා වන්දි ලබා දීම පිණිස පහසුවෙන් වන්දි ලබා දීම පිණිස සේවා යෝජකයන් ලබා ගන්න රක්ෂණය තමයි සේවය වගකීම් රක්ෂණය කියන්නේ. මගේ ළඟ වැඩ කරන සේවකයෝ ඔබ නම් ඔබට විවිධ අනතුරු මගින් ජීවිත හානි වෙනවා. ශාරීරික තුවාල ඇති වෙනවා. ශරීරාංග අහිමි වෙනවා. తాවකාලිකව සදාකාලිකව. එතනදී මම අනිවාර්යෙන්ම කම්කරු වන්දි ආඥාපනතරේ විධිවිධාන අනුව වන්දි ගෙවන්න ඕනේ. ඒතර මගේ පෞද්ගලික ධනයෙන් ගෙවීම මට අවාසි. මගේ ව්‍යාපාරයේ ද්‍රවශීලතා ගැටලු මතුවෙන හේතුවක් වෙනවා. ඒ නිසා මම ලබා ගන්නවා ඒ සදා රක්ෂණයක්. ඒතර ඒ රක්ෂණයෙන් වන්දි හම්බ වෙනවා. නිසා මගේ ධනය සොලවන්නේ නැතුව මට පුළුවන් සේවකයාට අවශ්‍ය සාධාරණ වන්දියක් ගෙවලා ඒක සමනය කරන්න. ඒ සඳහා සේවා යෝජකයා වන මා විසින් ලබා ගන්න රක්ෂණය තමයි කම්කරු වන්දි රක්ෂණය කියලා කියන්නේ. පැහැදිලිද? නිවැරදි අදහසට ලකුණු දෙකක්ම දීලා තියෙනවා. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2020 අලුත්ම විභාගයේදී අහපු ප්‍රශ්න මෙතෙක් 4 රෝම ඉලක්කම් 2 ආයන්. 4 රෝම ඉලක්කම් 2 ආයන්. රක්ෂණය කළ නොහැකි අවදානම් හඳුනාගත හැකි ආකාර 4ක් දක්වන්න. රක්ෂණය කළ නොහැකි අවදානම් ඇතිවන ආකාරය. මොකද්ද? එකක් තමයි අවදානම පුරෝකතනය කළ නොහැකි වීම.
ඒ කියන්නේ විය හැකි අවදානම සත්‍ය වශයෙන් වෙනවද නැද්ද? වෙනවනම් කවදද වෙන්නේ? කොහේදිද වෙන්නේ? කොතනදිද වෙන්නේ කියලා අපට නිශ්චය කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නිශ්චය කරන්න බැරි දේවල් රක්ෂණය කරන්න බෑ. පැහැදිලිද? දෙවෙනි එක තමයි මූල්‍යමය වශයෙන් තක්සේරු කළ නොහැකි වීම. පුරෝකතනය කළ හැකි උනත් මූල්‍යමය වශයෙන් කොච්චර හානිය කොච්චර අලාභයක්ද කියලා මුදලින් තක්සේරු කරන්න බැරි නම් ඒත් රක්ෂණය කරන්න බෑ. දැන් දුර්වල කළමනාකරන තීරණ, දුර්වල ව්‍යවසායක තීරණ මගින් පාඩු වෙන්න පුළුවන්. ඒක අපි දන්නවා. පාඩුවක් වෙනවා කියලා පුරෝකතනය කළ හැකි. නමුත් තක්සේරු කරන්න බෑනේ කීයක්ද කියලා. ඒක ඒ සිද්ධිය වෙලාම බලන්න ඕන. එහෙනම් ඒවත් රක්ෂණය කරන්න බෑ. තුන්වෙනි එක තමයි අවදානම අහඹු ලෙස සිදු නොවීම. දැන් රක්ෂණ හිමිකමක් ඇති වෙන්න නම් රක්ෂණය කළ හැකි අවදානමක් වෙන්න නම් අහම්බෙන් වෙන්න ඕනේ. දැන් හානිය සිදු වෙන බව නිශ්චිතව අපි දැනෙනවා නම්, හානිය සිදු වෙන බව පේනවා නම් පෙනිපෙනී රක්ෂණය කරන්න බෑ. තේරෙනවද? අපිට හානිය වෙන බව අපි කියන්නේ ජීවිත හානියක් වෙන එක අපි දන්නවා. කවදා කොතනක වේද අපි දන්නේ නැහැ. අහඹු ලෙස වෙන්නේ. එහෙනම් අපිට ඒක රක්ෂණය කරන්න පුළුවන්. නමුත් වෛද්‍යවරයෙක් කියනවා මේ රෝගියාට කරන්න පුළුවන් ප්‍රතිකාර ඔක්කොම කරලා ඉවරයි. මෙයාගේ අසවල් රෝගේ අපිට ස්නායු රෝගයක් තියෙන්නේ. මේක ස්නායු ඩැමේජ් එක ඔපරේෂන් කරන්නත් බෑ. මේකට විකල්ප නැහැ. මේකට බෙහෙත් නැහැ. මේ අනිවාර්යෙන් දින 3ක් තුල මේ යනවා කියලා කිව්වම ඒ රක්ෂිතයා කෝටි ගානකට ජීවිත රක්ෂණයක් ගන්නවා කියන්නේ මොකද්ද? එයා ඒකෙන් වාසියක් ගන්නවා, සූදුවක් කරගන්නවා, යපෙන්නට ප්‍රතිලාභ දෙන්න. ගෙවන්නේ වන්දි ගෙවීමට පෙර పూర్ව විමර්ශනයක් කිරීමේදී හසුනොත් ඒ තත්ත්වයේ වෛද්‍යරු නිර්දේශ කරන තියෙනවා දවස් තුනෙන් මැරෙනවා කියලා. ඊට පස්සේ තමයි රක්ෂණය වුනේ. එහෙනම් එයා දැන ඒ හම්බෙන්නේ නෙවෙයි. එතකොට ඒක රක්ෂණය කරන්න බෑ. කරත් වැඩක් නෑ, බල රහිත වෙනවා. කරත් බල රහිත වෙනවා. ඊළඟට සත්‍යාපනය කළ නොහැකි වීම. කිසියම් හානියක් වුණාම ඒ හානිය කවදා කොතැනක කොයි ආකාරයෙන් සිදු වුණාද ඒ වෙනත් රක්ෂිත අලාභහානි වලින් වෙන්කර හඳුනා ගන්න පුළුවන්ද? ඒක මූල්‍යම වශයෙන් කොච්චර හානියක්ද කියලා අපිට ගණනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. බැරි නම් රක්ෂණය කරන්න බෑ. පැහැදිලිද? ඊළඟට සම්බන්ධතාව වලින් තොර නොවීම. ඒ කියන්නේ සම්බන්ධතාව වලින් තොර වෙන්න ඕනේ. තොර නොවීම රක්ෂණය කර නොහැකි කාරණයකට හේතු වෙනවා. දැන් කිසියම් රක්ෂිත විෂය වස්තුවකට හානි වුණා නම් එම හානි වෙනත් හානීන්ගෙන් වෙන් කර හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි රක්ෂණය කළ හැකි වෙන්නේ. ඔන්න වගේ කාරණා 4කට ලකුණු භාගය බැගින් ලකුණු 2ක් දීලා තියෙනවා. පැහැදිලිනේ? right. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ආදර්ශ ප්‍රශ්න. දැන් අපි මේ වන විට 2000 සිට 2020 දක්වාම විභාගයට යොමු වෙච්ච සෑම ව්‍යුහගත අභ්‍යාසයක්ම සාර්ථකව සාකච්ඡා කළා. නිකක් නෙවෙයි, තාර්කික ලෙස විභාගයට අපේක්ෂා කරන පිළිතුරු වල ස්වභාවය සහ පිළිතුරු ධාරිතාවය මොන වගේද කියලා ඒත්තු ගන්නමින්, ඒ පිළිතුරු වලට මොන වගේ ධාරිතාවෙන් ලකුණු ලබා දෙනවද කියලා ඒත්තු ගන්නමින් අපි සාකච්ඡා කළා. අපි මෙතෙන් සිට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ආදර්ශ ප්‍රශ්න කීපයක්. එනම් 2022 23 වැනි ඉදිරි විභාග වර්ෂවලට වඩා වැදගත් වෙන, ඔබට විභාගයට ඉදිරියේදී විභාගෙදී පෙනී සිටින අපේක්ෂා කරන අය තමයි අපිට දැන් ගොඩක් ඉතුරුලා තියෙන්නේ. ඒ නිසා හැම දිනාටම අතිශය වැදගත් වෙයි මේ ව්‍යායාමයත්. පළවෙනි එක තමයි රක්ෂණය යනු නිවාරණයක් නොව සමනය කිරීමකි. මෙම ප්‍රකාශය පැහැදිලි කරන්න. රක්ෂණය යනු නිවාරණයක් නොවේලු, සමනය කිරීමකලු. මේ නිවාරණ කරනවා කියන්නේ මොකද්ද? නිම කරනවා. ඒ කියන්නේ රක්ෂණය වුණාම, ජීවිත රක්ෂණයක් වුණාම ඒ පුද්ගලයා මැරෙන්නේ නැහැ නේද? ඔබ ජීවිත රක්ෂණ ආවරණයක් ගත්තොත් ඔබ මිය යන්නේ නැහැ නේද? අනේ මිය යනවනේ, ඒක නවත්තන්න බෑනේ. ඔබ ගිනි රක්ෂණ ඔප්පුවක් ගත්තොත් නිවස ගිනි ගන්න නැහැ නේද? නෑ, ගිනි ගන්නවා. ඔබ ගිනි හා සොරබිය රක්ෂණ ආවරණයක් ගත්තොත් නිවසට, ගිනි හා සොරබිය ආවරණයක් ගත්තොත් හොරු ගේ බින්දින්නේ නැහැ නේද? නෑ, බින්දින්නලාට බින්දිනවා. ගිනි ගන්න ගිනි ගන්න. ඒ නිසා රක්ෂණය වුණා කියලා අවදානම් නැති කරන්න බෑ. ඒකයි මේකේ තේරුම. නිවාරණයක් නොව කියන්නේ ඒකයි. රක්ෂණය වුණා කියලා අවදානම් බැහැර කරන්න බෑ, නැති කරන්න බෑ. නිවාරණයක් නොවේ. එකම දේ සමනය කරන්න පුළුවන්. ඒ කොහොමද?
අවදානම සත්‍ය අලාභයක් වුණොත් ඒ අලාභය යථා තත්ත්වයට පත් කරගන්න. අලාභය තුනී කරගන්න පමණක් ප්‍රමාණවත් වන්දියක් ලබා ගන්න පුළුවන්. එහෙනම් ඒකෙන් වෙන්නේ අවදානම තුනී වීම විතරයි. සමනය වීම විතරයි නැති වෙන්නේ නැහැ. අන්න ඒක තමයි අදහස් තියෙන්නේ. මේක හොඳ ප්‍රශ්නයක් විභාගෙට මෙතෙක් අහලා නැහැ. ඊටාම ආසන්න සමීපතම විභාග ප්‍රශ්නයක්. පැහැදිලිද? ඒතර මේකට ලියන්න ඕනේ. ඔව්. එහෙම ලියන්න පුළුවන්. රක්ෂණය වූසැනින්. රක්ෂණය වූසැනින් අවදානම් සිඳු නොවි බැහැර නොවන අතර. හරිනේ. රක්ෂණය වූ පලියට රක්ෂණය වූ සැනින් අවදානම් සිඳු නොවි බැහැර වෙන්නේ නැහැ. හරිද? සිඳු නොවි බැහැර නොවන අතර සිඳු වන්නේ අවදානම් සත්‍ය අලාභහානි බවට පත් වූ පසු ඒවා තුනී කර ගැනීම සඳහා ප්‍රමාණවත් වැඩියෙන් ගෙවන්නෙත් නැහැ. එතකොට ලාභ ලබනවනේ. සූදුවක් වෙනවනේ. හානි පූර්ණ යන ඔහොම දෙන්නේ නැහැ. ප්‍රමාණවත් වන්දියක් විතර දෙන්නේ. සදා ප්‍රමාණවත් වන්දි ගෙවා දැමීමක් පමණි. ඕකයි වෙන්නේ. පැහැදිලිනේ? මේ වගේ පිළිතුරක් දුත් අනිවාර්යයෙන්ම ඔබට මේ නිවැරදි අදහසට ලකුණු 2ක් ලැබෙයි. ලකුණු 2යි. තේරෙනවනේ? එහෙනම් රක්ෂණය වුණා කියලා නිවාරණයක් වෙන්නේ නැහැ. රක්ෂණය වුණා කියලා මිනිස් ජීවිත හෝ දේපල වලට විය හැකි හානිය බැහැර කරන්න බෑ. සිදු කරන්න පුළුවන්. ඇත්තටම හානියක් වුණොත් අලාභයක් වුණොත් අලාභේ සමනය කරන්න, තුනී කරන්න වන්දි ලබා දීම පමණයි කරන්න පුළුවන්. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ. ගංගානාත් දිසානායක මහතා තමා සේවය කරන මුද්‍රණාලයේ හිමිකරු වන සමන් මායාකඩුව මහතාව රක්ෂණය කර තම රැකියාවේ සුරක්ෂිත බව තහවුරු කරගන්නා ලදී. ඒ ඡේදය පැහැදිලිද? ගංගානාත් දිසානායක වැඩ කරන්නේ මුද්‍රණාලයේ. ලොකු ප්‍රශ්නයක් කියලා හිතන්නකෝ. එතකොට ඒකේ හිමිකරු තමයි සමන් මායාකඩුව. එහෙනම් ගංගානාත් දිසානායක කියන සේවකයා විසින් සමන් මායාකඩුව කියන සේවා යෝජකයව රක්ෂණය කරනවා. පුළුවන්ද කරන්න? පුළුවන්. තමන්ගේ සේවා යෝජකයා හිටියොත් තමයි තමන්ගේ රැකියාව සුරක්ෂිත වෙන්නේ. තමන්ට ජීවත් වෙන්න ආදායම් ලැබෙන්නේ. රැකියාව අහිමි වෙනවා කියන්නේ තමන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. එහෙනම් සමන් මායාකඩුව කියන හාම්පුතා ඉන්නකම් තමන්ට වාසි. නැතුණුත් පාඩුයි. ඒ නිසා රක්ෂණය කරන්න පුළුවන්. ඒ තර්කය මත එහෙනම් මෙයාව රක්ෂණය කළා. කවුද? ගංගානාත් දිසානායක විසින්. එහෙම කරලා තමන්ගේ රැකියාවේ ආරක්ෂාව තහවුරු කරගත්තා. පැහැදිලිනේ? මොකද සමන් මායාකඩුවට ශරීරාංගයක් අහිමි වීම, ශාරීරික තුවාලයක් සිදුවීම වැනි අවස්ථාවක එයා පසුබැසලා ව්‍යාපාරේ වහලා දැම්මොත් රැකියාව නැහැ. නමුත් එයාව රක්ෂණය කළ එයාට විශාල වන්දියක් ගෙවලා එයා නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කරොත් එයා අකණ්ඩව ව්‍යාපාර කරගෙන යනවා. අකණ්ඩව ව්‍යාපාර කරගෙන යනවා කියන්නේ ගංගානාත් දිසානායකගේ රැකියාව සුරක්ෂිත වෙනවා. ඒ නිසා තමයි මේ රක්ෂණය කළේ. එසේම නුවන් සතු රුපියල් ලක්ෂ 100ක මෝටර රථය A සහ B රක්ෂණ ආයතනය තුල පිළිවෙලින් ලක්ෂ 60ක් හා ලක්ෂ 50ක් බැගින් වූ රක්ෂණ උපයෝගතේ රක්ෂණය කරලා තියෙනවා. හරිනේ? මොකද නුවන් සතු ලක්ෂ 100ක් කෝටියක් වටිනා මෝටර රථය A සහ B කියලා රක්ෂකෝ දෙන්නෙක් ළඟ ලක්ෂ 60කට සහ ලක්ෂ 50කට
රක්ෂණය කරලා තියෙනවා. එහෙනම් කීයද රක්ෂකයන් දෙන්නෙක් ළඟ රක්ෂණය කරා නම් ද්විත්ව රක්ෂණයක් තමයි මේ ඉස්මතු වෙන්නේ. හරිද? ද්විත්ව රක්ෂණයක් වෙන්න මොකද්ද වෙන්න ඕනේ? දෙන්නෙක් ළඟ රක්ෂණය කරනවා වගේම දේපලේ තක්සේරු වගේ ඉක්මවන්න ඕනේ. ඒ දෙන්න නිකුත් කරන රක්ෂණ ඔප්පුවල වන්දියාගයන්ගේ එකතුව. කීයද? එක්කෙනෙක් ලක්ෂ 60යි, ලක්ෂ 50යි, ලක්ෂ කීයද? 6 5යි 11යි ලක්ෂ 110යි. අන්න එහෙනම් දේපලේ තක්සේරු වගේ ඉක්මවා ගියා. දෙන්නෙක් ළඟ රක්ෂණය කරා නම් එක මොකද්ද මේ ද්විත්ව රක්ෂණය ඩබල් ඉන්ෂුරන්ස් කියනයි මේ කතාව වෙන්නේ. ඊළඟට ඒ සමාගම විසින් සිය රක්ෂණ වගකීම් ඉන්දියාවේ සීමා සහිත ලක්නව් රක්ෂණ සමාගම තුල නැවත රක්ෂණය කරයි. ඒ කියන රක්ෂණ සමාගම තමන් බාරගත් අවදානම් ඉන්දියාවේ ලක්නව් රක්ෂණ සමාගම වෙත බාර කරන පවරන. මොකද්ද මේ කියන්නේ? ප්‍රතිරක්ෂණය. ප්‍රතිරක්ෂණය. ඉහත සිද්ධිය තුළින් මතු කරගත හැකි රක්ෂණ සංකල්ප නම් කර පැහැදිලි කරන්න. ඉහත සිද්ධිය තුළින් මතු කරගත හැකි රක්ෂණ සංකල්ප නම් කර පැහැදිලි කරන්න. මුලින්ම කිව්ව මොකද්ද? ගංගානාත් දිසානායක මහතා තමන්ගේ මුද්‍රණාලය හිමිකරු වන සමන් මායාකරුව මොකද කරේ? රක්ෂණය කර තම රැකියාව සුරක්ෂිත බව තහවුරු කරගත්තා. එහෙමනම් ඒ මොකද්ද කරේ? ඒ මොකද්ද කරේ? සිය හාම්පුතා වෙනුවෙන් ජීවිත රක්ෂණාවරණයක් සලසා දුන්නා නේ. එහෙමනම් මේක අංකයක් නැහැ අපි තර ලකුණු දාමුනේ. අංක දීලා නැහනේ. එහෙනම් මේ කියන්නේ මොකද්ද? තම සේව්‍යා සඳහා ජීවිත රක්ෂණාවරණයක් ලබා ගැනීම. ඒක තමයි කරේ. ඔය වගේ කෙටියෙන් පැහැදිලි කරාම ප්‍රමාණවත්. හරිද? ඊළඟට නුවන් රුපියල් ලක්ෂක මෝටර රථය ඒ සහ බී ළඟ රක්ෂණය කළා ලක්ෂ 60ක් සහ 50 බැගින්. එහෙනම් දෙන්නෙක් ළඟ රක්ෂණය කරා දෙන්නගේ ඔප්පුවල සාමූහිකගේ දේපලේ සත්‍යය ගෙවු ලක්ෂ 100ක් මොවාගේ එහෙනම් මොකද්ද? ද්විත්ව රක්ෂණයක් කියලා. තේරෙනවද? එහෙමනම් අපි දෙවින්තර ලකුණු ඔස්සේ ලියන්න ඕනේ රක්ෂකයින් දෙදෙනෙකු වෙත දේපලේ තක්සේරු වගේ ඉක්මවන පරිදි රක්ෂණය කරමින් ද්විත්ව රක්ෂණයක් ඇති කර ගැනීම. ඊළඟට ඒ සමාගම විසින් සිය රක්ෂණ වගකීම් ඉන්දියාවේ ලක්නව් රක්ෂණ සමාගම තුළ නැවත රක්ෂණය කර මොකද ඒ කරේ? ප්‍රතිරක්ෂණය. එක් රක්ෂකයෙක් බාරගත් අවදානමක් වෙනත් රක්ෂකයෙක් හෝ රක්ෂකයින් වෙත පැවරීම තමයි ප්‍රතිරක්ෂණය කියන්නේ. එහෙමනම් අපි තුන්වෙනි තල ලෝකසෙ ලියන්න පුළුවන් තමන් බාරගත් අවදානමක් ලක්නව් රක්ෂණ සමාගමට
පැවරීමෙන් ප්‍රතිරක්ෂණයක් ඇති කර ගැනීම. එතකොට ඔය වගේ කරුණු තුනක් තියෙනවනේ. කරුණු තුනක් නිසා අනිවාර්යයෙන්ම එක වැඩි කිරීම 3 සමානයි ලකුණු 3ක් ලැබෙනවා ඇති. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නට යමු. මෑතක සිට ශ්‍රී ලංකාවේ රක්ෂණ වෙළඳපොළ පෙරට වඩා වර්ධනය වී ඇත. මෑතක සිට ශ්‍රී ලංකාවේ රක්ෂණ වෙළඳපොළ පෙරට වඩා වර්ධනය වෙලා තියෙනවා. මෙම තත්ත්වයට බලපෑ ඇති ප්‍රධාන හේතු. පෙරට වඩා ඉන්ෂුරන්ස් මාකට් එක පුළුල් වෙලා. ඒ කියන්නේ රක්ෂකයෝ වැඩි, රක්ෂණ තරවුකරුවෝ, රක්ෂණ නියෝජිතයෝ වැඩි, එහෙනම් රක්ෂිතයෝ ගනුදෙනුකරුවෝ වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඉහළ අවදානම් සහිත රක්ෂණ ඔප්පු වලට ගමන් කරනවා. ලොකු රක්ෂණ වාරික ගෙවන් මිනිස්සු ඉදිරිපත් වෙනවා පෙරට වඩා. පැහැදිලිද? ඒකට හේතුව තමයි මේ අහන්නේ. පෙරට වඩා රක්ෂණ වෙළඳපොළ ප්‍රසාරණ වුණේ ඇයි? මේක ප්‍රායෝගික ප්‍රශ්නයක්. මෑත කාලේ යොමු නොවෙච්ච ප්‍රශ්නයක්. යොමු වුණොත් අනිවාර්යයෙන්ම ලංකාවේ විශාල පිරිසක් මම හිතන්නේ මේ ප්‍රශ්නේ සංකීර්ණත්වයට පත් කරගනි. මේ ප්‍රශ්නේ දිහා බලලා අනවශ්‍ය පීඩනයකටපත් වෙලා අසාර්ථක වෙයි. නමුත් ඔබට එවැනි පීඩනයක් එන්න බෑ. ඔබ පූර්වයෙන්ම මේ ගැන අවධානය යොමු කරලා යන්න. ඒ නිසා ඔබ බොහොම සැහැල්ලුවෙන් පිළිතුරු ලියලා අවශ්‍ය ලකුණු ලබා ගන්නවා ඇති. පළවෙනි එක තමයි රක්ෂණ සමාගම් අතර තරංකාරීත්වය ඉහළ යාම. දැන් මේ පෞද්ගලික අංශේ රක්ෂණ සමාගම් ආවට පස්සේ රාජ්‍ය පෞද්ගලික දෙයන්සේ රක්ෂණ සමාගම් තරඟ කරනවානේ. තරඟ කිරීම ප්‍රතිඵලය මොකද්ද? එකිනෙක අංශවල රක්ෂණ ආයතන එකිනෙක අංශවලට වඩා එනම් සාපේක්ෂව ඉතා හොඳ රක්ෂණ ක්‍රම, ඉතා ඉහළ රක්ෂණ ප්‍රතිලාභ ඔෆර් කරනවා, ප්‍රදානය කරනවා රක්ෂිතයන්. අන්න ඒ තත්ත්වයට රක්ෂිතයෝ නැඹුරු වෙනවා. ඒකට කැමැත්තක් දක්වනවා. තේරෙනවද? යන්නේ තරඟ නිසා. එහෙනම් මොකද වෙන්නේ? වැඩි වැඩියෙන් පුද්ගලෝ රක්ෂණ ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵලය රක්ෂණ වෙළඳපොළ ප්‍රසාරණය වෙනවා. දෙවැනි එක තමයි ලොව කීර්තිමත් රක්ෂණ ආයතන ප්‍රතිරක්ෂකයන් ලෙස ක්‍රියා කිරීම. දැන් අපේ රටෙත් දැන්ට අවුරුදු 15කට 20කට වගේ උඩදී වෙනකම්ම සමහර රක්ෂකෝ ප්‍රතිරක්ෂණ ආයතන සමග සම්බන්ධ වුණේ නැහැ. ඒ නිසා අපිට අපේ රක්ෂණ ආයතනයේ කෙරෙහි තියෙන විශ්වාසය අඩුයි. දැන් එහෙම නෙවෙයි. ලංකාවේ සියලුම රක්ෂණ ආයතන ලෝකෙ කොහේ හරි රටක ක්‍රියාත්මක වන ලෝක ප්‍රසිද්ධ ප්‍රතිරක්ෂණ ආයතනයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසාම ගනුදෙනුකරුවෝ පෙරට වඩා රක්ෂණ ව්‍යාපාරය කෙරෙහි විශ්වාස තබනවා. ඒගොල්ලෝ දන්නවා තමන්ගේ රක්ෂණ ආයතනයේ බංකොලොත් වුණත් ප්‍රතිරක්ෂණ ආයතනයෙන් හරි තමන්ට වන්දි ලැබෙවි. ඒ විශ්වාසයත් එක්ක වැඩි වැඩියෙන් රක්ෂණය වෙනවා. ඒකේ ප්‍රතිඵලය රක්ෂණ වෙළඳපොළ කියන පැස මොකද වෙන්නේ? විස්තරණය වෙනවා, ප්‍රසාරණය වෙනවා. තුන්වෙනි එක තමයි පුද්ගලයන්ට මුහුණ දීමේ සිදු ඇති අවදානම් ඉහළ යාම. දැන් උනත් ඈත පිටිසර ගම්මානවල ගැමි ජීවිතය හරි සුවඳවත් ජීවිතයක්. හරිම සරල සැහැල්ලු ජීවිතයක්නේ. ඒගොල්ලන්ට ප්‍රශ්න ගොඩක් අඩුයිනේ. අතීතේ ගොඩක් එහෙම තිබුණානේ. ඒගොල්ලන්ට ගමේ ලිඳක් තියෙනවා. නිල් කැට වගේ වතුර හොඳට නාන්න පුළුවන්. කොණ්ඩේ යන්නේ නැහැම නෑවම. නගරේ ඉන්න අපි මොකද වෙන්නේ? අපි කියන්නේ කරාමෙන් නාන්නේ. කරාමෙන් නානවා. හරිද? ඒ අනිවාර්යෙන් කොණ්ඩේ යනවා. අපි නිරෝගී අපි රෝගී වෙනවා. ඊළඟ ගමේ අය අලබතල වගා කරගන්නවා. වගා කරගැනීමේදී ව්‍යායාමිකුත් වෙනවා. තමන්ගේ කොලෙස්ටරෝල් දහනය වෙනවා. සීනි දිය වෙලා යනවා. තේරුණාද? තමන් රෝගී තත්ත්වෙන් නිදහස් වෙනවා. අනික තමන් ආහාරයට ගන්නේ ස්වභාවික ආහාර පාන. අනිවාර්යයෙන්ම රෝගකාරක නොවන ආහාර පාන. අපි ඕක විරුද්ධ පැත්තනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අවදානම් නැහැ කාලේ. රක්ෂණය වෙන්න ඕනේ නැහැ. දැන් එහෙම නෙවෙයි. අද නගර ජනාකීර්ණ වෙලා මිනිස්සුන්ගේ පදිංචි ඉඩම් තමන්ගේ දරුවන්ට පවුලයට බෙදලා ගිහිල්ලා ජන ඝනත්වය වැඩි වෙලා සමාජ ප්‍රශ්න ගොඩයි. තේරෙනවද? තමන්ට නිතරම සමාජ ප්‍රශ්න ගොඩකට මුහුණ පාන්න වෙනවා. තමන්ට අවදානම් ගොඩකට මුහුණ පාන්න වෙනවා. මේ තත්ත්වය යටතේ මිනිස්සු පෙරට වඩා රක්ෂණය වෙන්න නැඹුරු වෙනවා. එහි ප්‍රතිඵලයේ රක්ෂණ වෙළඳපොළ ප්‍රසාරණය වෙනවා.
ඊළඟට ලංකාවේ සවිමත් විශ්‍රාමයට උපක්‍රම ක්‍රියාත්මක නොවීම. දැන් දරුවනේ ඔබ අහලා තියෙනවා දියුණු බටහිර රටවල පෙන්ෂන් ක්‍රම තියෙනවානේ. ඒ කියන්නේ පෞද්ගලික අංශේ වුණොත් පෙන්ෂන් එකක් තියෙනවා. පෞද්ගලික අංශයේ සේවය කරලා අයින් වුණාම මේනකම් පෙන්ෂන් එකක් ගෙවනවා. අපේ රටේ කිසිදු පෞද්ගලික ආයතනයක් පෙන්ෂන් එකක් ගෙවන්නේ නැහැ. එහෙම නැත්නම් රජය විසින් විශ්‍රාමයට උපක් ගෙවනවා. පෞද්ගලික අංශයේ වැඩ කරලා ඉවත් වෙනවා. පෞද්ගලික අංශයේ සමාගමක් පෙන්ෂන් එක දෙන්නේ නැත්නම් රජයේ ඒ අඩුව පුරවනවා. අපේ රටේ එහෙම සවිමත් පෙන්ෂන් ක්‍රම නැහැ. ඒ නිසා අපි ජීවිත රක්ෂණයේදී ඇතැම් ජීවිත රක්ෂණ උප වලින් අපට විශ්‍රාමයට උපරප්‍රසාදය ලබන්න පුළුවන් නිසා අපි නැඹුරු වෙලා තියෙනවා රක්ෂණයට. ඒ නිසා රක්ෂණ කර්මාන්තය ප්‍රසාරණ වෙලා තියෙනවා. ඊළඟට රැකියාව අහිමි වීම හා වෘත්තිය කරගෙන යාම අපහසු වූ විට රජයෙන් ප්‍රමාණවත් ජීවන වියදම් දීමන හා ක්‍රම ක්‍රියාත්මක නොවීම. දැන් ලංකාවේ රැකියාව අහිමි වුණොත් හරි අපි කරගෙන යන වෘත්තිය කරගෙන යන අපිට අපහසු වෙනවා. අපි රෝගී වෙලා අංශභාග රෝගී වෙලා ස්නායු රෝගී තත්ත්වයටපත් වෙලා තේරෙනවා අපිට අපි කියන්නේ යන එන මණ්ඩ තියෙනවා කියලා කියන්නේ. නමුත් දියුණු බටහිර රටවල එවැනි අයට රජයේ මැදිහත් වෙලා ජීවන වියදම් දීමනාවක් දෙනවා. අපේ රටෙත් තියෙනවා පිම්පඩිය කියලා අපේ රටේ කියන්නේ. ඒ කියන ස්වරූපවල නේ ස්වරූපය පිම්පඩිය කියනකොටම ඒ පුද්ගලයාගේ ආත්මගරුත්වයට මරුපාරක් ඒක. පිම්පඩිය පිනට කනවා වගේ එකක් නෑනේ. මේ මිනිස්සුත් කලක් ඔබ වගේම ලංකාවේ වැඩ කරන ශ්‍රම හමුදාවේ පංගුකාරයෙක්. එයාගේ රැකියාව කරන කාලේ අවංකව කැප වෙලා ලොකු ශ්‍රමදායකත්වයක් දුන්නා. දැන් එයා රෝගී වෙලා. දැන් එයාට වැඩ කරන්න බෑ. එයාට දැන් එහෙනම් අනිවාර්යයෙන්ම රජය හෝ සමාජය විසින් එයාගේ ජීවන වියදම බාර ගන්න ඕනේ. දීලා එයාට මාසික දීමනක් දෙන්න ඕනේ. එහෙම දුන්නම අපි යාට කියනවද පිනා කියලා? නෑ වැරදි. ඒක වැරදි ව්‍යවහාරයක්. ඒකට පිම්පඩිය කියනවද නෑ. ඒක පිම්පඩියක් වෙන්න බෑ නේ. ඒ නිසා දියුණු රටවල ජීවන වියදම් දීමනා ක්‍රම තියෙනවා. අපි කියන්නේ ඩෝල් එක කියලා ඩෝල් එකක් දෙනවා. දැන් පිටරට දැන් ජර්මනිය මම දන්න රටක්. මම ගමන් සංචාරක රටක්. ජර්මනියේ යම් කෙනෙකුට රැකියාව අහිමි වුණොත් හරි යම් කෙනෙක් යම් කාලයකට ඒ කියන්නේ අර්ධ අකර්මණතාවය මාස 6කට අවුරුද්දකට වගේ අපිට ඇක්සිඩන්ට් එකක් වෙලා කකුල කැඩෙනවා. මාස 6ක් යන එක රීසෙටල් වෙන්න. ඒ කාලය තුල ජීවත් වීමට මොකද කරන්නේ? රජයෙන් දෙන ඩෝල් එක. ඒ ඩෝල් එක මේ අඩුපඩියක් නේ සාමාන්‍යයෙන් ඒ මාසයේ තමන්ගේ කුටුම්බය පවුලේ සමාජිකයන්ට හොඳට කාලා බීලා දරුවන්ගේ අධ්‍යාපන වැඩ කරලා බෙහෙත් වලට වියදම් කරලා තේරෙනවා ජීවත් වෙන්න පුළුවන් වඩුපත් දෙනවා. ඉතින් එහෙම ක්‍රම තියෙනවා නම් ඇත්තටම රක්ෂණය වෙන්න ඕනෙත් නැහැ. අපේ රටේ එහෙම ක්‍රම නැහැ. ඒ නිසා අපි උත්සාහ කරනවා රක්ෂණයට නැඹුරු වෙලා රක්ෂණයෙන් අපට අපේ අවදානම් තුනී කරගන්න. ඊළඟට රක්ෂණකරුවන් වඩාත් ක්‍රියාශීලී වෙමින් පුද්ගලයන් වෙත ගොස් රක්ෂණය සඳහා පෙළඹවීම. අද වන විට රක්ෂණකරු නැත්නම් රක්ෂණ ආයතන තමන්ගේ රක්ෂණ නියෝජිතයෝ තැරැව්කරු පාවිච්චි කරලා රක්ෂිතයන් වෙත ගිහිල්ලා කරුණු අවබෝධ කරලා දීලා රක්ෂණ ගිවිසුම් වල ස්වභාවය පැහැදිලි කරලා වාසි පැහැදිලි කරලා තේරෙනවද? රක්ෂණ ඔප්පු නිවෙසරම ගිහිල්ලා ප්‍රදානය කරන තත්ත්වයක් තියෙනවා. ඒ නිසාත් අද ගොඩක් දෙනා රක්ෂණය වෙනව පෙරට වඩා රක්ෂණ කර්මාන්තේ ප්‍රසාරණ වෙලා තියෙනවා. ඊළඟට ස්වාභාවික නොවන අවදානම් දිනෙන් දින ඉහළ යාම මත පුද්ගලයන් බහුලව රක්ෂණය වෙත නැඹුරු වීම. අද වන විට ස්වභාවික නොවන හේතු නිසා පුද්ගලයන්ට වන හානි ඉහළ යනවා. මේ ඉහළ යාම හැමෝම බලාගෙන ඉන්න බෑ. තමන්ගේ අනාගත ජීවන රැකවරණය සඳහා තමන් රක්ෂණයට අනිවාර්යයෙන්ම නැඹුරු වෙනවා. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? රක්ෂණ වෙළඳපොළ විශාල වෙනවා, ප්‍රසාරණය වෙනවා. ඔය වගේ කරුණු 4කට ලකුණු 1 ගානේ ලකුණු 4ක්ම ලැබෙනවා. මේක තනි ප්‍රශ්නයක් නිසා. පැහැදිලිද? ඊළඟට බලමු අපි 4 වෙනි ආදර්ශ ප්‍රශ්නය. පහත දැක්වෙන සිද්ධි වලට අදාළ පිළිතුරු නියමිත රක්ෂණ මූලධර්ම ඔස්සේ සනාථ කරන්න. පහත දැක්වෙන සිද්ධි වලට අදාළ පිළිතුරු නියමිත රක්ෂණ මූලධර්ම ඔස්සේ සනාථ කරන්න. දැන් මේ වගේ කේස් ස්ටඩි විභාග වලට අහලත් තියෙනවා. දැන් මම පව මේ විභාගයට ආපු කේස් ස්ටඩිස් පදනම් කරගෙන අනාගත විභාගයට ගැලපෙන ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කරපු ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. මේවා අනිවාර්ය විභාගයට ඵලදායක ප්‍රශ්න වෙනවා. තේරෙනවද? මේ සිද්ධි වලට අදාළ පිළිතුරු නියමිත රක්ෂණ මූලධර්ම.
රක්ෂණ මූලධර්ම ඔස්සේ නැත්නම් ඒවා ඉස්මතු කරමින් සනාථ කරන්න කියලා කියන්නේ. නිතරම මම දෙන పూర్ව උපදේශය තමයි රක්ෂණ මූලධර්ම ඉස්මතු කරමින් ලියන්න කියන අදහස ආවොතින් රක්ෂණ මූලධර්ම මුලින්ම ලියන්න. දෙවනුව පැහැදිලි කරන්න. මොකද පේප්මාකින් වල ඇත්ත කතන්දරේ මුල් දවස් 2-3දී මාකින් ස්කීම් එකත් එක්කම බොහොම ස්ලෝලි බලනවා උත්තරපත්‍ර සමීක්ෂණය නියැලෙනවා. 3-4 දවස වන විට අපිට ප්‍රශ්න පත්‍රෙත් අපේ හිතේ ඇඳිලා තියෙන්නේ උත්තර පත්‍රෙත් අපේ හිතේ තියෙන ලකුණු ක්‍රියාපටිපාටියත් අපි දන්නවා. අපි වේගයෙන් බලන්න ගන්නවා. ඒ වේගයෙන් බලන්න ගන්නකොට අපි බලනවා රක්ෂණ මූලධර්මයේ මුලින්ම තියෙනවා නම් සමහර අපි පැහැදිලි කිරීම බලන්නේ නැහැ. අපි දන්නවා රක්ෂණ මූලධර්මයේ හරියට ලියුව කියන්නේ පැහැදිලි කිරීමත් හරිය ලකුණු දෙනවා. නමුත් පැහැදිලි කිරීමේ ඕනතරම් ළමයිගේ වැරදි තියෙන්න පුළුවන්. ඒ වරද ටච් වෙන්නේ නැහැ. ධනාත්මකව තමයි ලකුණු ලැබෙනවා. දැන් සමහර එහෙම නෙවෙයි කියන්නේ විස්තරය කරලා අන්තිමටම ලියනවා. ඒ අනුව මෙම සිද්ධියට අදාළ වන්නේ හානිපූර්ණ මූලධර්මය. එතකොට සමහරට උඩ තියෙන දුර්වලතා දැකලා කපලා දාලා තියෙන්න පුළුවන්. නමුත් මූලධර්මයවත් කියුන්නේ නැහැ. මූලධර්මයට ලකුණු භාගයක් හරි ගන්න පුළුවන් නැති වෙනවා. ඒ නිසා දෙන පළවෙනි අවවාදය මොකද්ද? අනිවාර්යෙන් පළමුව මූලධර්ම ලියන්න. පළමුව මූලධර්ම ලියන්න දෙවුණු පැහැදිලි කරන්න. පැහැදිලිද? රයිට් බලමුකෝ. සේපාල ඒකනායක. මතකයිනේ? උඩුගෝනේදී ගුවන් යානයක් මංකොල්ල කෑවා නම් ශ්‍රී ලාංකිකයෙක් ඒකම එක්කෙනා තමයි මෙයා. තේරුණාද? සේපාල ඒකනායකගෙන් රුපියල් ලක්ෂ 150ක් ණයටගත් ධනපාල උඩවත්ත මහතා දියතලාව ප්‍රදේශයෙන් නිවසක් මිලටගෙන ඇත. ඒ රක්ෂණය කිරීම සඳහා සේපාල ඒකනායක මහතා සීමා සහිත ලංකා ඇසුරන්ස් සමාගමට ඉල්ලුම් පත්‍රයක් බාර දී ඇත. නමුත් එය ප්‍රතික්ෂේප කර ඇත. මොකද මේ කේසෙන් කියන්නේ? සේපාල ඒකනායකගෙන් මිලියන 15ක් ණයට ගත්ත ධනපාල උඩවත්ත. අරගෙන දියතලා ප්‍රදේශයේ නිවසක් මිලදී ගත්තා. ඒක යාගේ අයිතියනේ. ඒ රක්ෂණය කරන්න ධනපාල නෙවෙයි සේපාල ඒකනායක සීමා සහිත ලංකා ඇසුරු සමාගමට ඉල්ලුම් පත්‍රයක් නැත්නම් ඇදුම් පත්‍රයක් මගින් ඇදුම් කරනවා. නමුත් එය බැහැර කරන ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම හරිද වැරදිද? හරි. දැන් මෙතන තියෙන යකාගේ උත්තරයක්නේ. සේපාල ඒකනායකගෙන් මම ධනපාල උඩවත්ත නම් සේපාල ඒකනායකගෙන් මම ණයක් ගන්නවා. හරිද? අරගෙන මම ලක්ෂ 150ක් ගයක් ගන්න. ඒකේ මගේනේ. සේපාල ඒකනායක නෙවෙයිනේ. සේපාල ඒකනායකගෙන් මම ණයක් නේ ගත්තේ. ඔහුත් මමත් අතර ඇතුලේ ණය ගිවිසුමක් පමණයි. ඒ ණය ගිවිසුම් ප්‍රකාරව මම ණයක් ගත්තම ණය අපසු ගෙවනවා. ඒ ණය මුදලින් කරන්නේ මොනවද? ඒක අරයට අදාළ නැහැ. එහෙනම් මම ගත්ත ගෙට රක්ෂමිකමත් ධනපාල උඩවත්තර නැහැ. තියෙන වැහෙන ළමයි. නැත්නම් සේපාල ඒකනායකගෙන් ලක්ෂ 15ක විතර ණයක් අරගෙන මම විවාහ මංගල උත්සවයක් පවත්වනවා. මගේ දැන් කල වයස අතර නිසා මං කාන්තාවක් අසාද වදිනවා. කාගෙන්ද? සේපාලගෙන් ණයට අරගෙන. ඒතර සේපාල ඒකනායක මගේ කාන්තාව එක්ක දී ගන්න පුළුවන්ද? බෑනේ. ඒක වෙනම කතන්දරයක්නේ. ඔහුත් මමත් අතර ඇතුලේ ණය කිවිසුමක් විතරයි. තේරෙනවද? එහෙනම් මෙතන එහෙමයි සේපාල සහ ධනපාල අතර ඇතුලේ ණය කිවිසුමක් විතරයි. ධනපාල මිලදී ගත්ත නිවසට රක්ෂමිකම තියෙන ධනපාලට පමණයි. සේපාල ඒකනායකට නෑ. ඒ නිසා සේපාල ඒකනායකට මේ නිවස රක්ෂණය කරන්න බෑ. එහෙනම් මොකද මූලධර්මයේ රක්ෂ හිමිකම්. එහෙනම් මුලින්ම ලියන්න මෙන්න මේ විදිහට ලියන්න ඕනේ. මෙහෙම ලියන්න ඕනේ. අදාළ මූලධර්මය රක්ෂ හිමිකම වේ. මේ ප්‍රශ්නේදී අනිවාර්යයෙන්ම මුලින්ම මූලධර්මය හයිලයිට් කරන්න ඕනේ. තේරුණාද? අදාළ මූලධර්මයේ රක්ෂ හිමිකම වේ. ඒක පේපර් මාකින් වලදී මොකද මුල් දවස් 2-3න් පස්සේ මේ මූලධර්මයේ දැක්කම මොකද වෙන්නේ? ඒ මූලධර්මයේ පැහැදිලි කිරීම කියවන්නේ නැහැ. ඔටෝමැටිකලි කියවෙනවා. අපිට කියවෙනවා. මොකද ලකුණු දෙනවා. ඒ වාසිය ගන්නට ඕනේ. තේරුණාද? ඒ වාසිය ගන්නට ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මූලධර්මයේ හයිලයිට් වෙන්නට ඕනේ. තේරුණාද? මේ මූලධර්මයේ හයිලයිට් වෙන්නට ඕනේ. ඔය වගේ. එතකොට මේ වගේ අපි මූලධර්ම හයිලයිට් කරනවා. බොහෝ වෙලාවට මේකේ සමහරට ලකුණු දෙනකොට ස්කීම් එක හදන්නේ
ලකුණු දෙකක් නම් මූලධර්මයට ලකුණු 1යි, විස්තර කිරීමට ලකුණු 1යි. සමහර විට සමස්තයෙන්ම ලකුණු දෙක දෙන්නත් පුළුවන්. කෝකටත් අපි මේ වගේ හයිලයිට් කරන එක හොඳයි. ඒත් අපි මේක පැහැදිලි කරන්න ඕනේ. දෙවෙනිතර ලකුණු පැහැදිලි කරනවා. සේපාලත් ධනපාලත් අතර ඇතුනේ ණය ගිවිසුමක් පමණයි. ඒ නිසා ධනපාල මිලදීගත් නිවසට කිසිසේත්ම රක්ෂ හිමිකමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට රක්ෂණය කරන්න බෑ කියන අදහස ලියුණා ඇති කෙටියෙන්. එතකොට සේපාල සහ ධනපාල අතර ණය ගිවිසුමක් පමණක්. ඒක තමයි වැදගත්ම දේ. ණය ගිවිසුමක් පමණක් ඇති වුණා. වෙන සම්බන්ධයක් නැහැනේ. ණය ගිවිසුමක් පමණයි. ණය ගිවිසුමක් පමණක් ඇති වූ බැවින් ධනපාල මිලදීගත් නිවස සඳහා සේපාල වෙත රක්ෂ හිමිකමක් නොමැත. හොඳටම ඇති. පැහැදිලි කිරීම. හොඳටම ඇති. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. කුමාර සංගක්කාර මහතා සිය රුපියල් මිලියන 10ක් වටනා නිවසට ගිනි රක්ෂණ ඔප්පුවක් ලබා තිබියදී අසල පිහිටි වෙඩි බෙහෙත් කම්මලක් පිපිරීම හේතුවෙන් ඇති වූ ගින්නකින් නිවස විනාශ වුණා. ඔහුට රක්ෂණ ආයතනයේ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කළා. ඒ මොකද? කුමාර සංගක්කාර එයාගේ මිලියන 10ක් කියන්නේ ලක්ෂ 100ක් වටන නිවසට ගිනි රක්ෂණ ඔප්පුවක් ලබා ගත්තා. අසල පිහිටි වෙඩි බෙහෙත් කම්මලක් හදිසියෙ පිපිරීමකට ලක් වුණා. ඒ නිසා ඇති වූ ගින්නකින් නිවස විනාශ වුණා. නමුත් සංගක්කාරට රක්ෂකයා වන්දි ගෙවන්නේ. වන්දිලින් ප්‍රතික්ෂේප කරනවා. මොකද්ද මේකට බලපාන මූල ධර්මය? මූල ධර්මය තමයි ආසන්නතම හේතුව. මොකද්ද මූල ධර්මයේ? ආසන්නතම හේතුව. මොකද මේ නිවස, මේ රක්ෂිත නිවස ගින්නකින් තමයි විනාශ වෙන්නේ. ගත්තෙත් ගිනි රක්ෂණයක් තමයි. හරිනේ? ගිනි රක්ෂණයක් තමයි අරන් තියෙන්නේ. ගින්නෙන් විනාශ වුණාට ගිනි ගන්න ආසන්නතම හේතුව මොකද්ද? ළඟම හේතුව මේ වෙඩි බෙහෙත් කම්මල පිපිරීම. එවනම් ගිනි රක්ෂණ ඔප්පුවකට පිපිරීම් ආවරණයක්, එක්ස්ප්ලෝෂන් කවර් එක, පිපිරීම් ආවරණයක් ඇතුළත් වෙලා තියෙනවා. ඇතුළත් කරලා නැත්නම් අනිවාර්යෙන් වන්දි ගෙවන්නේ. මොකද ගින්නට ආසන්නතම හේතුව පිපිරීම. එනම් පිපිරීම් ආවරණය අන්තර්ගත වෙලා නැත්නම් වන්දි ගෙවන්නේ නැහැ. ඒ නිසා තමයි පැහැදිලිවම සංගක්කාරට මේ රක්ෂකයා වන්දි නොගොයි ඉන්නේ. එතකොට අපි අර වගේම මේ මූල ධර්මයේ හයිලයිට් කරලා ලියන්න ඕනේ. තේරුණාද? අදාළ මූල ධර්මය ආසන්නතම හේතුව වේ. මේක තමයි හයිලයිට් වෙන්න ඕනේ. ආසන්නතම හේතුව වේ. තේරුණානේ? ආසන්නතම හේතුව වේ. පැහැදිලිනේ? එතකොට පැහැදිලි කිරීම අපි කරනවා. මොකද්ද හේතුව? මේ නිවසට ගිනි රක්ෂණ ඔප්පුවක් ගත්තත් පිපිරීම් ආවරණය ඇතුළත් වෙලා නැහැ. ඇතුළත් වුණා නම් අනිවාර්යෙන් වන්දි ගෙවන්න ඕනේ. එහෙනම් ගින්නට ආසන්නතම හේතුව පිපිරීම. එමනම් පිපිරීම් ආවරණය ඇතුළත් නොවු නිසා වන්දි ලැබෙන්නේ නැති. අදහස Tamanට කැමති විදියකට කැටි කරලා ලියන්න පුළුවන්. එහෙනම් දෙවෙනි තර ලකුණේ අපි ලියනවා ගින්නට ආසන්නම හේතුව පිපිරීම වන අතර පිපිරීම් ආවරණය ඇතුළත් නොවූ නිසා ඔහුට, ඒ කියන්නේ සංගක්කාරට, ඔහුට වන්දි හිමි නොවේ.
ඔහුට වන්දීමි නොවේ. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නෙත් බලමු. තම රුපියල් මිලියන 47ක් වටිනා BMW i8 වර්ගයේ මෝටර රථයට, අලුත්ම මෝටර රථයනේ, රථයට සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණ ඔප්පුවක් ලබා තිබියදී ඇති වූ හදිසි අනතුරකින් රුපියල් මිලියන 10ක ලාභයක් සිදු වී ඇත. තම රක්ෂණ ආයතනය වෙතින් ඔහු රුපියල් මිලියන 15ක වන්දියක් ඉල්ලා සිටි. එතකොට ප්‍රශ්නේ මුලින්ම ඔලුවට ගන්න එපා. එතකොට මිලියන 47ක්, ඒ කියන්නේ ලක්ෂ 470ක් වටින අලුත්ම මොඩලේ BMW සමාගම නිකුත් කරපු i8 වර්ගයේ කාර්යය සම්පූර්ණ වගකීම් සහ රක්ෂණ ඔප්පුව ලබා තිබුණා. හදිසි අනතුරකින් මිලියන 10ක ලාභයක් වුණා. රක්ෂකයාගෙන් මිලියන 15ක් ඉල්ලනවා. දැන් එනම් මිලියන 48ටම රක්ෂණය වෙලා ඇති. සම රක්ෂණ ඔප්පුව ප්‍රශ්නයක් නැහැ. හානිය ලක්ෂ 10යිනේ. 15ක් ගෙවන්න බෑනේ. 10 නම් ගෙවන්නේ 10 තමයි. 10ට 15ක් ගියොත් 5කින් ලාභ ලබනවානේ. සූදුවක් වෙනවානේ. එහෙනම් රක්ෂණයෙන් ලාභ ලබන්න දෙන්නේ නැහැ. රක්ෂණේ සූදුවක් වෙන්න දෙන්නේ නැහැ වන්දි ලබන අවස්ථාවේදී. ඒ වන්දි ලබන මොහොතේදී වැඩි ලාභයක් නැත්නම් වැඩි වන්දියක් අරගෙන ලාභ ලැබමින් සූදුවක් බවට පත් වීම වළක්වන මූලධර්මය මොකද්ද? හානි පූර්ණය. එහෙනම් හානි පූර්ණය අනුව ලැබෙන්නේ ලක්ෂ 10ම පමණයි. පැහැදිලිද? එහෙනම් අර වගේම අපි හයිලයිට් කරනවා. පළවෙනි තොර ලකුණ අදාළ මූලධර්මය. අදාළ මූලධර්මය හානි පූර්ණය වේ. අදාළ මූලධර්මය හානි පූර්ණය වේ. අදාළ මූලධර්මය හානි පූර්ණය වේ. පැහැදිලිනේ? අදාළ මූලධර්මය හානි පූර්ණය. එතකොට කෙටියෙන් පැහැදිලි කරනවා අදහස. දෙවෙනි තර ලකුණක් යටතේ. මෙම මූලධර්මය අනුව ඔහුට හිමිවන්නේ සිදු වූ හානිය වන රුපියල් මිලියන 10ක වන්දියක් පමණි. එච්චරයි. වඩා ලැබෙන්නේ නැහැ. ලැබුණොත් රක්ෂණේ සූදුවක් වෙනවා. ඒක සූදුවක් නොවන්න තමයි වන්දි ලැබෙන මොහොතදී හානිපූර්ණ මූලධර්මයේ බැරියර් එකක් වෙන්නේ. හරස් වෙන්නේ. අපි බලමු ඊළඟ කොටස. මේ ප්‍රශ්නෙම ඇන්ජලෝ මැතිව්ස් විසින් ඔහුට රුපියල් බිලියන 40ක් වටිනා කම්හලට බිලියන 20 බැගින් ගිනි රක්ෂණ ඔප්පු දෙකක් රක්ෂණ ආයතන දෙකක් වෙතින් ලබා ඇත. පැහැදිලිනේ? රක්ෂණ ආයතන දෙකකින් බිලියන 20 ගානේ රක්ෂණ ඔප්පු දෙකක් ලබා තියෙනවා. මේක ද්විත්ව රක්ෂණයද නැද්ද? ද්විත්ව රක්ෂණය නෙවෙයි. ඩබල් නෙවෙයිනේ. ඒ රක්ෂණ ආයතන දෙකක් වුණාට මෙතනදී ඒ රක්ෂකයන් දෙන්නගේ ඔප්පු දෙකේ මුළු අගේ බිලියන 40යි. 4ට වැඩි වෙන්න බැද්දිත්ව වෙන්නේ. එහෙනම් මේක මොකද? ප්‍රාරක්ෂණයට වැටෙන්නේ. මතකනේ? මම කලින් පැහැදිලි කරා මේක ප්‍රාරක්ෂණයට වැටෙන්නේ. මෑතකදී ඇති වූ විදුලි කාන්දයක් හේතුවෙන් ගින්නක් ඇති වී රුපියල් බිලියන 15ක ලාභයක් වුණා. ෆයර් ෂෝට් එකක් වෙලා බිලියන 15ක ලාභයක් වුණා. ඔහු රක්ෂණ ආයතන දෙකෙන්ම බිලියන 15 බැගින් වන්දිල්ලනවා. ඒ කියන්නේ බිලියන 30ක් ඉල්ලනවා. එහෙම දෙන්නේ නැහැ. මොකද්ද මුල් ධර්මය? හානි පූර්ණය කිව්වත් මේ වගේ ගැටලුවක ලකුණු දෙනවා. අපි දුන්නා. නමුත් හොඳම දේ රක්ෂණ ආයතන දෙකක් හෝ කීපයක් සම්බන්ධ වුණා නම් මතක තියාගන්න නිවැරදිම මූලධර්මය මොකද්ද? දායකත්වය. හානි පූර්ණයේම පැටියෙක් තමයි. හරිද? ඒ නිසා මම කිව්වේ හානි පූර්ණේ ලිව්වත් ලකුණු දෙනවා. නමුත් වඩා හොඳම උත්තරේ හානි පූර්ණයේම පරිවාර මූලධර්මය තමයි මේකට වඩාම සමීප වෙන්නේ. ඒ නිසා අපි ලියන්න ඕන මොකද්ද? දායකත්වය. එහෙනම් පළවෙනි තරු ලකුණ ලියනවා. අදාළ මූලධර්මය නිතරම මේක හයිලයිට් කරලා පෙන්නන්න. අදාළ මූලධර්මය දායකත්වය
දායකත්වය වේ. දායකත්වය වේ. හරිනේ. දායකත්වය වේ. එතකොට ඊට පස්සේ පැහැදිලි කිරීම කරනවා. කොහොමද? රක්ෂකයන් දෙදෙනෙකු ළඟ රක්ෂණය කරපු නිසා ඒගොල්ලෝ නිකුත් කළ ඔප්පු දෙකේ අනුපාතය දෙන්නම බිලියන 20 බැගින්නේ. එහෙනම් මොකද්ද? එකට එක සමානව. එහෙනම් ලක්ෂ 15 නම් ලක්ෂ 7.5 බැගින් දායක වෙලා මුළු වන්දිය ගෙවන්නේ බිලියන 15යි. හරිනේ. එහෙනම් ලියන්න ඕනේ මේ අනුව, ඒ කියන්නේ මේ මූලධර්මය අනුව මේ අනුව රක්ෂකයින්ගේ ඔප්පු අනුපාතය අනුව එක සමසම කියලා ලියන්න ඕනේ නැහැ. මතකනේ සමසම කියලා. ඔප්පු අනුපාතය අනුව රුපියල් බිලියන 7.5 බැගින් දායක වෙමින් රක්ෂණ ආයතන දෙකෙන්ම ලබාගත හැකි මුළු වන්දිය වන්නේ රුපියල් බිලියන 15ක් පමණ. ඔන්න ඔය පැහැදිලි කිරීමේ ලකුණු 1යි මූලධර්මයේ ලකුණු 1යි ලකුණු 2ක් ලැබෙනවා ඇති. අපි මේ ප්‍රශ්නේම ඊළඟ කොටසත් බලමු. මේ ප්‍රශ්නේ ඊළඟ කොටස අසේල ගුණරත්න මහතා තම එකම දියණියට කුඩා කල සිට ඇදුම රෝගය සඳහා ප්‍රතිකාර ලබා දී ඇත. කුඩා කාලේ ඉඳලා තිබුණු ඇදුම රෝගයට බෙහෙත් කළා. ඇයගේ විවාහය සඳහා වසන් කර ගැනීමට ඔහු වග බලාගත් අතර තාත්තා කෙනෙක් වශයෙන් දරුවාගේ විවාහය වෙනුවෙන් ඒක රහසක් වශයෙන් තියාගත්තා. අතරම විවාහයට පෙර ඇය සඳහා ලබාගත් ජීවිත රක්ෂණයේදීද එකී රෝගී තත්ත්වය හෙළිදරව් කළේ නැහැ. විවාහයට පෙර ජීවිත රක්ෂණයක් ගත්තා. එතනදිත් රක්ෂකයා වෙත ඒක හෙළි කළේ නැහැ. මොකක්ද එනම් කතාව? දැන් ඔළුවට එන මූලධර්මය මොකද්ද? උපරිම විශ්වාසය කඩ කරලා තියෙන්නේ. ඇය රක්ෂිත කාලය තුල ඇදුම රෝගී උත්සන්න වී මියගියේ නෑ තාම මියගිය හොත් රක්ෂණ කිවිසුම යටතේ වන්දි ලබා ගැනීමේදී ඇතිවන තත්ත්වය පැහැදිලි කරන්න. වන්දි ලැබෙන්නේ නැහැ. මොකද හේතුව? උපරිම විශ්වාසය කඩ කළා. ඒ කියන්නේ තාත්තා වුණත් ඒ දරුවගේ කුඩා කාලේ ඉඳන්ම මේක නිදන්ගත රෝගයක්, දීර්ඝකාලීන රෝගයක්. ප්‍රතිකාර කරා. ඒක වසන් කරනවා. විවාහයේදීත් වසන් කරා. ඒක කමක් නෑ කියමුකෝ මානසිකයිනේ. නමුත් රක්ෂණය කියන්නේ නීතියත් එක්ක ගැටෙන එකක් නේ. රක්ෂණය කියන්නේ නීතියත් එක්ක ගැටෙන එකක්. අනිවාර්යයෙන්ම රක්ෂණයේදී රක්ෂකයාට ඒ දරුවාගේ රෝගී තත්ත්වයේ අයදුම්පතින් හෙළි කරන්න ඕනේ. හෙළි කළේ නැහැ. වසන් කළා හිතාමතාම. එනම් උපරිම විශ්වාසය කඩ කළා. වන්දි නොලැබීම තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. වන්දි නොලැබීමේ අවාසනාවන්ත සිද්ධියට තමයි මුහුණ පාන්න වෙන්නේ. එහෙනම් අර වගේම අපට ලියන්න පුළුවන් හයිලයිට් කරලා පළවෙනිතර ලකුණ අදාළ මූලධර්මය උපරිම විශ්වාසයයි. අදාළ මූලධර්මය උපරිම විශ්වාසයයි. උපරිම විශ්වාසයයි. ඊට පස්සේ අපි පැහැදිලි කරනවා දෙවෙනිතර ලකුණේ. මොකද්ද? දියණියගේ රෝගී තත්ත්වය රක්ෂකයාට හෙළි නොකිරීමෙන්
ඉහත මූල ධර්මය. නැත්නම් මේක නම් කරලා ලියන්න පුළුවන්. ඉහත මූල ධර්මය. ඉහත මූල ධර්මය කඩ කර ඇති නිසා. කඩ කර ඇති නිසා වන්දි හිමි නොවනු ඇත. තාම ඉල්ලුවේ නැහැනේ. අපි අනාගත විනුම් කියන වන්දි හිමි නොවනු ඇත. එච්චරයි. පැහැදිලි ඔන්න වගේ සිද්ධියක් දෙන ප්‍රශ්නවලදී නිරන්තරයෙන්ම මේ වගේ මූලධර්මයේ හයිලයිට් කරලා ලියන්න ඕනේ. ඊට පස්සේ ඊටාම කෙටියෙන් මූලධර්මය හා සැබැඳිව නැත්නම් මූලධර්මය හා සැබැඳි හේතුවක් ඊටාම කෙටියෙන් විස්තර කරන්න ඕනේ. එතකොට තමයි සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ. පැහැදිලිනේ? රයිට්. අපි අද දවසේ කතා කර පාඩම් පරිච්ඡේදයනුත් 2020 දක්වාම රක්ෂණ ඒකකය හා සම්බන්ධයෙන් විභාගවලට යොමු වෙච්ච සියලුම ගැටලු සාකච්ඡා කරා. ඒ පිළිතුරු පත්‍ර පරීක්ෂණයේදී අපේක්ෂිත පිළිතුරු ධාරිතාවය සහ ස්වභාවය කුමක්දයි හඳුන්වා දෙමින් සහ ලකුණු ලබා දෙන ආකාරය විග්‍රහ කරමින්. ඊට අමතරව ආදර්ශ ප්‍රශ්න කිහිපයකුත් සාකච්ඡා කරා, විශේෂයෙන්ම සිද්ධියක් දිනට අදාළව. මොකද මම දැක්කේ රක්ෂණයේ ඒකකයේදී සාමාන්‍යයෙන් සිද්ධියක් දිනට අදාළ ප්‍රශ්නයක් පේපර්වල යොමු වෙනවා. ඒකට හොඳ පූර්වාදාසයක් අපි ලබා ගත්තා ඒ ආදර්ශ ප්‍රශ්න කිහිපයෙන්. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් තවදුරටත් ආදර්ශ ප්‍රශ්න කිහිපයක් සහ ඊළඟට වාස්තවික අභ්‍යාස විභාගයට යොමු වෙච්ච වාස්තවික අභ්‍යාස තුලින් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.